අපේ ආලෝකයේ පාඩම ගැන තමයි අධ්‍යයනය කරමින් හිටියේ. ඒතර මේ ආලෝකයේ පාඩමේ අපිට ආලෝක වර්තනය සහ පූර්ණාභ්‍යන්තර පරාවර්තනය කියන කොටස තමයි අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ. ඒතර මේ ආලෝක වර්තනය යටතේම අපිට ඉගෙන ගන්න හම්බෙන තව කොටසක් තියෙනවා. ආලෝක වර්තනය ඇතුළත පූර්ණාභ්‍යන්තර පරාවර්තනය දෙකේම දීම් තියෙන කොටසක්. ඒ තමයි ප්‍රිස්ම. තමයිගේ අතේ තියෙන ප්‍රිස්මයක් ඔයාලට පේනවා ඇති. මෙයා තමයි ප්‍රිස්මයක් කියලා කියන්නේ. ඒතර කවුරු කෙනෙක් ඇහුවොත් මොකක්ද මේ ප්‍රිස්ම කියලා කියන්නේ? එතනට පේනවා මේක තමයි ප්‍රිස්මය. මොකක්ද ඒතකොට ප්‍රිස්මයක් කියලා කියන්නේ? අපිට පේනවා ප්‍රිස්මයක හැමතිස්සෙම තියෙන්නේ ආනත මුහුණක් දෙකක් නේද මේ පැත්තට එක ආනත මුහුණක් තියෙනවා. මේ පැත්තට තවත් එකක් තව ආනත මුහුණක් තියෙනවා. දැන් මේ ආනත මුහුණක් දෙකට මැදි වෙලා මාධ්‍ය කොටසක් නේද තියෙන්නේ. මේ පැත්තට සලකුවත් එක්ක එහෙම නේද? ආනත මුහුණක් තියෙනවා. ආනත මුහුණක් තියෙනවා. මේ ආනත මුහුණක් දෙකට සීමා වෙච්ච නැත්නම් මැදි වෙච්ච පාරදෘශ්‍ය මාධ්‍ය කොටසක් තමයි අපි හඳුන්වන්නේ ප්‍රිස්මයක් කියලා. ඒතර අපි මෙන්න මේවයි තමයි ගණන් හදන්න බලාපොරොත්තු වෙන්නේ. සාමයක ප්‍රායෝගික පරීක්ෂණක් තියෙනවා. දැන් ඔයාලට තේරෙනවද මේක තමයි ප්‍රිස්මය. හරි. එහෙනම් කවුරු කෙනෙක් අහුවොත් මොකක්ද ප්‍රිස්මයක් කියලා කියන්නේ? කොහොමද අපි අර්ථ දක්වන්නේ? ප්‍රිස්මයක් කියනවා ආනත මුහුණක් දෙකකට සීමා වෙච්ච පාරදෘශ්‍ය මාධ්‍ය කොටසක් තමයි අපි ප්‍රිස්මයක් කියලා හඳුන්වන්නේ. එහෙනම් මට කියන්න මොකක්ද අපවතාවක්? මොකක්ද ප්‍රිස්මයක් කියලා කියන්නේ? ආනත මුහුණක් දෙකකට සීමා වෙච්ච පාරදෘශ්‍ය මාධ්‍ය කොටසක්. ඒතර අපේ ප්‍රිස්මය ත්‍රිමාන වැන්දොත් මෙහෙම නේද දිනන්නේ. ප්‍රශ්නය පුළුවන් තරම් ත්‍රිමාන වැන්දොත් මම ඔයාලට ඇඳලා දීලා තියෙන ටියුට් එකේ. ඕනේ අපිට දින්න වෙන්නේ ප්‍රශ්නය. එතකොට මේ ප්‍රශ්නය තුළින් ආලෝක කිරණයක් ගමන් කරද්දී කොහොමද යන්නේ? රයිට් ආලෝක කිරණයක් ගමන් කරද්දී මෙහෙමයි ආලෝක කිරණය ප්‍රශ්නය තුළ ගමන් කරන්නේ. මේ විදිහට ප්‍රශ්නයට තුළුනොත් ආලෝක කිරණයක්. ඒ තුළ ආලෝක කිරණය ප්‍රශ්නය තුළදී යන්නේ වාතයේ ඉඳලා වීදුරු මාධ්‍යයකට සහ අභිලම්බයේ දෙසට හැරිලා යාවි මෙතනින්. ගිහිල්ලා එහා පැත්තේ මුහුණතේ පතනය වේවි. නේද? අභිලම්බයේ දෙසට හැරිලා ගිහිල්ලා එහා පැත්තේ මුහුණතේ පතනය වේවි. ඔව් ඒ මුහුණතේදී වෙන්නේ නැවතත් ආලෝක කිරණය නිර්ගත වීමක් නේද ඉවතට. ඔක නේද වෙන්නේ. පොඩක් ත්‍රිමානව දකින්න පුළුවන් නම් Tamanට ඔක තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔයාලට ත්‍රිමානව දකින්න පුළුවන් වෙයි මේක. මෙහෙම හිතාගත්තොත් ඔය ආලෝක කිරණය ප්‍රිස්මයට ඇතුල් වෙච්ච තැනින් අපි ප්‍රිස්ම කැපුවා කියලා හිතන්න. ආලෝක කිරණය ප්‍රිස්මයට ඇතුල් වෙච්ච තැනින් අපි ප්‍රිස්ම කැපුවා කියලා හිතන්න. ඒතර ඔයාලට මෙහෙම හිතන්න පුළුවන්. දැන් මෙතන ඉන්නේ ආලෝක කිරණය ඇතුල් වෙන්නේ. අනේ ඇතුල් වෙන තැනින් අපි ප්‍රිස්ම කැපුවොත් ඔයාලට දකින්න හම්බෙන්නේ මෙතනොත් මේ වගේම ත්‍රිකෝණාකාර කොටසක් නේ. ඔය වගේ කොටසක් නේද දකින්න පුළුවන්. එතකොට ආලෝක කිරණය යන්නේ මේ වගේ මාර්ගයක නේද? මෙතන අපි අභිලම්බය යනකොට ආලෝක කිරණය අභිලම්බයේ දෙසට හැරිලා යනවා. අප මෙතනින් යද්දී යනවා අභිලම්බයෙන් ඉවතට හැරිලා යනවා. ඔය විදිහට දකින්න හම්බෙන්නේ. එතකොට මෙන්න මේ ආලෝක කිරණය ප්‍රිස්මයට ඇතුල් වෙච්ච තැනින් අපි ප්‍රිස්මය කැපුවොත් ABC කියලා අපිට නම් පහසුයි මේක නිරූපණය කරන්න. මෙහිම ගණන් හදද්දී ත්‍රිමානව ප්‍රිස්ම ඇඳ මේ විදිහට නිරූපණය කරන එක හරිම අපහසුයි අපිට. ඒස් අපිට ලේසිම දේ තමයි ඔය මේ කොළ පාටින් ඇඳලා තියෙන ප්‍රිස්මය ආලෝක කිරණ ඇතුල් වෙච්ච තැනින් ප්‍රිස්මය කැපුවොත් ඔයාලට ඔක පේන්නේ මෙහෙම නේද ප්‍රිස්මය පේන්නේ. මෙහෙම නේද පේන්නේ. ඔය විදිහට නේද පේන්නේ. તો ABC මෙයානේ මෙතන A මෙතන B මෙතන C. කොහොමද ප්‍රශ්නේ ABC පේනතර අතුල චාලක කරන හරියම පහසුවෙන් අපිට මෙහෙම අදින්න පුළුවන්. මම නිල් පෑනෙන් අදින්න. රයිට්. මේ පැත්තෙන් ආලෝක කිරණ ඇතුළු වුණොත් වාතයේ ඉඳලා එන්නේ වීදුරු ප්‍රශ්නයක් නම් අභිලම්බයේ දෙසට හැරිලා යාවි නේද? එතන නැවතත් අභිලම්බයෙන් ඉවතට හැරිලා යාවි ගහන මාධ්‍යයට ඉඳලා විරල මාධ්‍යයකට යන නිසා. කොහොමද අපිට අදින්න පුළුවන් වෙන්නේ? ඒතර අපි මෙන්න මේ ABC තියෙනව නේද? ඔය ABC කියන කපලා ගත්තන් පස්සේ පේන කොටස අන්න අපි ඒකට කියනවා ප්‍රිස්මයක වර්තක ඡේදය කියලා. වර්තක ඡේදය. ඒතර ඔය වර්තක ඡේදය දැන් අපිට ප්‍රායෝගිකව ගණන් හදද්දී එහෙම නැත්නම් අපේ නේද ඉගෙන ගන්න දේවල් වලදී අපිට ප්‍රිස්මයක් මේ විදිහට ගණන් හදන එක අමාරුයි. ඒ නිසා අපි කරන්නේ ආලෝක කිරණය ප්‍රිස්මයට ඇතුල් වෙච්ච තැනින් ප්‍රිස්මය කපනවා. කපල බැලුවොත් පේන්නේ ප්‍රිස්මයේ වර්තක ඡේදයනේ. ඒ නිසා අපි මින් ඉදිරියට ප්‍රිස්ම සම්බන්ධ ගණන් හදද්දී ප්‍රිස්මය කියලා අපි නිරූපණය කරන්නේ ප්‍රිස්මයේ වර්තක ඡේදය. ඒතරට මතක වෙන්න ඕන ප්‍රිස්මයක වර්තක ඡේදය කියලා කියන්නේ ආලෝක කිරණ ඇතුල් වෙච්ච තැනින් ප්‍රිස්මයක පොළොන් පස්සේ පේන විදිහට මේ විදිහට නේද පේන්න ඕනේ ඒතකොට. ත්‍රිකෝණයක්. ඇත්තටම ප්‍රිස්මය කියන්නේ මෙයා. හරිද? තේරුම් ගත්තා නේද? රයිට්. අපි එනම් මේ දක්වා තියෙන
නෝට් එක සම්පූර්ණ කරන් ඉමුනේ ගන්න ටියුට් එකේ ඔයාලට මාතෘකාව හම්බ වෙනවා ප්‍රිස්ම ටියුට් එක අරගන්න මාතෘකාව හම්බ වෙනවා ප්‍රිස්ම මෙහෙම ප්‍රිස්මයක් යමු ආනත මුහුණක් දෙකකින් සීමා වූ ප්‍රිස්මයක් යමු ආනත මුහුණක් දෙකකින් සීමා වූ පාරදෘශ්‍ය මාධ්‍ය කොටසක් ආනත මුහුණක් දෙකකින් සීමා වූ පාරදෘශ්‍ය මාධ්‍ය කොටසක් ප්‍රිස්මයක් ලෙස හැඳින්වේ. ප්‍රිස්මයක් ලෙස හැඳින්වේ. මේ රූප සටහන දාගමු දෙතන. ත්‍රිමාන රූප සටහන මම ප්‍රිස්ම ඇඳලා දීලා තියෙනවා. ඔයාලා දැක්ක ටෙක්නික් එක හොඳම දේ වර්තක ඡේදය ඇඳගන්න එක. එතකොට සමමිතිකව හොඳට අඳින්න පුළුවන් ඔයාලට ආලෝක කිරණයේ ගමන මාර්ගය. හරි රයිට් මෙහෙම හොද. ප්‍රිස්මයක් තුලින් ගමන් ගන්නා කිරණයක් වර්තනයට භාජනය වන ආකාරය. ප්‍රිස්මයක් තුලින් ගමන් ගන්නා කිරණය වර්තනයට භාජනය වන තලය වර්තක ඡේදය නැත්නම් ඡේද්‍ය. ප්‍රිස්මයක් තුලින් ගමන් ගන්නා කිරණය වර්තනයට භාජනය වන තලය වර්තක ඡේද්‍ය ලෙස හැඳින්වේ. නමෙක් ABC කියන්නේ කාටද? ABC සමානයි වර්තක ඡේදය ඡේද්‍ය. වර්තක ඡේද්‍ය නැත්නම් වර්තක ඡේදය. ඊට පස්සේ ප්‍රිස්ම වල වැදගත්ම කෙනෙක් ඉන්නවා ගණන් හදද්දී හඳුන්වා දීමක් යටතේ මම මේ කියලා දෙන්නේ. ඒ තමයි ප්‍රිස්ම එක වැදගත්ම කෙනෙක් ප්‍රිස්ම කෝණය නැත්නම් වර්තක කෝණය. ප්‍රිස්ම කෝණය හෙවත් වර්තක කෝණය සෑහෙන වැදගත් කෙනෙක්. මොකද මෙයාගේ නම එක්ක ප්‍රිස්ම කෝණය. හරිද? මේ දෙකෙන් එකක් වෙන්න පුළුවන් ප්‍රිස්ම කෝණය. එහෙම නැත්නම් සමහර අය මේකට කියනවා වර්තක කයන්න තියෙන්නේ. වර්තන නෙමෙයි කයන්න තියෙන්නේ. වර්තක කෝණය. සංකේතයේ විදිහට හඳුන්වන්නේ කැපිටල් A සංකේතය. කවුද ප්‍රිස්මයක වර්තක කෝණය කියලා කියන්නේ? දැන් මේ තියෙන ප්‍රිස්මයක්. මේ ප්‍රිස්මයට ආලෝක කිරණයක් එන්න පුළුවන් නේද මෙහෙම? හොඳට බලන්නකෝ. මේ ප්‍රිස්මයට ආලෝක කිරණයක් මෙහෙම එන්න පුළුවන් නේද? මෙහෙම આવත් ඒ ආලෝක කිරණය මේ මුහුණ තරන්නේ අභිලම්බයේ දෙසට හැරිලා යනවා. අපෝ මෙතනින් ඇඳුවත් අභිලම්බයෙන් ඉවතට හැරිලා යනවා. right මම අර්ථ දක්වන්නද? කවුද මේ ප්‍රිස්මයක වර්තක කෝණය? නැත්නම් ප්‍රිස්ම කෝණය කියලා කියන්නේ? ප්‍රිස්මයක ප්‍රිස්ම කෝණය හෙවත් වර්තක කෝණය කියලා හඳුන්වන්නේ අර ආලෝක කිරණ දිහා බලන්න. මේකේ හෝ අරකේ. ආපෝ ආලෝක කිරණ දිහා බලන්න. ඒ ආලෝක කිරණය වර්තනයට ලක් වෙච්ච අතුරු මුහුණක් දෙක තියෙනව නේද? නැත්නම් වර්තනයට භාජනය වෙච්ච ආනත මුහුණක් දෙක තියෙනව නේද? අන්නේ ආනත මුහුණක් දෙක අතර තියෙන කෝණය තමයි අපි හඳුන්වන්නේ ප්‍රිස්ම කෝණය. මේක සෑහෙන වැදගත් ප්‍රායෝගික පරීක්ෂණයේදී ඒ කියන්නේ විභව දර්ශන පේපරේට අතිශයින්ම වැදගත්. ගොඩක් ළමයි මේක වරද්ද ගන්න සිද්ධියක්. ඉතින් හොඳට කල්පනා කරන්න කවුද ප්‍රිස්ම කෝණය හෙවත් වර්තක කෝණය කියලා කියන්නේ? ආලෝක කිරණය වර්තනයට භාජනය වන ආනත මුහුණක් දෙක අතර තියෙන කෝණය. ආයි බලන්න. ආලෝක කිරණය වර්තනයට භාජනය වන ආනත මුහුණක් දෙක අතර කෝණය. දැන් මේක බලන්න මේ එන ආලෝක කිරණය වර්තනයට භාජනය වෙන ආනත මුහුණක් මෙයා. ඊළඟ අපෝය වර්තනය වෙන ආනත මුහුණක් මෙයා. ඒ ආනත මුහුණක් දෙකට මැදි වෙලා තියෙන කෝණය මේ කෝණය. ඒතර මෙයා තමයි මේකේ ප්‍රිස්ම කෝණය කැපිටල් එක. එහෙනම් මේක කවුද ප්‍රිස්ම කෝණය වෙන්නේ? ඔයාලට පේනවා. මේ ආලෝක කිරණ දිහා බලුවොත් මෙතන තමයි එක වර්තනයකට භාජනය වෙන එක මුහුණක් තියෙන්නේ. අනිත් වර්තනයකට භාජනය වෙන මුහුණක් තියෙන්නේ මෙතන. එහෙනම් මේ ආනත මුහුණක් දෙකට මැදි වෙලා තියෙන කෝණය කියන්නේ මෙන්න මෙතන තියෙන කෝණය. ප්‍රිස්ම කෝණය කැපිටල් එක. තේරුම් ගත්තා නේද? මොන ප්‍රිස්ම කෝණය කියන්නේ කවුද කියන්නේ? වැඩිනම් මට අපවතාවක් කියන්නේ මොකක්ද? මේක හොඳට ඔළුවේ තියෙන්න ඕන එකක්. ඒකයි මම කීප සැරයක්ම කියන්නේ. මොකක්ද ප්‍රිස්ම කෝණයක් කියලා කියන්නේ? ආලෝක කිරණයක් ප්‍රිස්මයක් තුළදී වර්තනයට භාජනය වන ආනත මුහුණක් දෙක අතර පවතින කෝණය අපි හඳුන්වනවා ප්‍රිස්ම කෝණය හෙවත් වර්තක කෝණය කියලා. right. අපි නම් මෙහෙම ලියගමු. මාතෘකාව ප්‍රිස්ම කෝණය හෙවත් වර්තක කෝණය. සංකේතය කැපිටල් A. ප්‍රිස්මයක් තුළින් ගමන් ගන්නා කිරණය වර්තනයට භාජනය වන ප්‍රිස්මයේ ආනත මුහුණක් දෙක අතර කෝණය
ප්‍රිස්මයේ ආනත මුහුණත් දෙක අතර කෝණය ප්‍රිස්ම කෝණය හෙවත් ප්‍රිස්ම කෝණය හෙවත් වර්තක කෝණය ලෙස හැඳින්වේ. මින් ඉදිරියට ප්‍රිස්ම සම්බන්ධ නිරූපණ වලදී වර්තක ඡේදය පමණක් නිරූපණය කරයි. පුළුවන් නම් ඉඩ තියෙන තැනක මේ රූප සටහන් දෙක ඇඳලා ප්‍රිස්ම කෝණය මාක් කරලා පෙන්නන්න කවුද ප්‍රිස්ම කෝණය කියලා. මොකද ඒක නැත්තම් අමතක වෙයි. ඒකට මම රූප සටහනක් දීලා නැති නිසා. අපි ඊට පස්සේ බලමු ප්‍රිස්මය හා සම්බන්ධ හඳුන්වා දීම කියන්නේ මොනවද කියලා. ඉස්සෙල්ලා මේක කරගන්න. රූප සටහන් දෙක ඉඳ තියෙන තැනක ඇඳගන්න. හරි නේද? right. අපිට පස්සේ වලට කියලා දෙන්න හදන්නේ ප්‍රිස්මය හා සම්බන්ධ හඳුන්වා දීම. ප්‍රිස්මයත් එක්ක ඔබ මතකයි ඊට කලින් වර්තනය පාඩමේදීත් ඉගෙනුවා වර්තනය හා සම්බන්ධ හඳුන්වා දීම. හඳුන්වා දීම ටික උගන්වලා ඉවරලා තමයි අපි ගණන් හැදුවේ. එහෙනම් දැනුත් එහෙමයි. ප්‍රිස්මය හා සම්බන්ධ හඳුන්වා දීම ටික කරලා ඉන්න හදන්නේ. හඳුන්වා දීම ටික කරලා ඉවරනාට පස්සේ අපිට පුළුවන් ප්‍රිස්මය හා සම්බන්ධව තියෙන ගණන් ටික හදන්න. ඒතර දැන් මෙහෙමනේ වෙන්නේ. මොන හොඳට බලන් ඉමු. අපි නිරූපණය කරන්න ප්‍රිස්මය කියලා කිව්වොත් ප්‍රිස්මය වර්තක ඡේදය. ඔයාලා ඒක දන්නවා. දැන් අපි ABC කියලා ප්‍රිස්මයයි මේ නම් කරන්නේ නේද? එහෙනම් මේ A කියලා කියන්නේ ප්‍රිස්ම කෝණය හෙවත් වර්තක කෝණය නෙමෙයි. මේ වර්තක ඡේදය නම් කිරීම. දැන් මෙන්න ආලෝක කිරණයක් එනවා. හරිද? එහෙනම් මෙන්න අභිලම්බය. එතකොට මේක තමයි පළමු ආනත මුහුණත වෙන්න ඕන. එහෙමද? එහෙනම් මෙතන තියෙන පතන කෝණය I1. එතකොට මේ ආලෝක කිරණය මම එක වෙන පාටකින් දාන්නම් නේද? අභිලම්බය දෙසට හැරිලා යනවා. හේතුව විරල මාධ්‍යයක ඉඳලා ගහන මාධ්‍යයකට ආව නිසා. අපි උපකල්පනය කරමු මෙතන පතන කෝණයගේ මේ මුහුණත් දෙකේ අවදි කෝණයට වඩා කුඩයි කියලා. එතකොට ආලෝක කිරණය වර්ධනය වෙනවා. අහුනේ දැනනවා. හරිද? එතකොට මෙහෙම නේද අපිට මේව හඳුන්වලා දෙන්න පුළුවන්කමක් තියෙන්නේ. එතකොට මෙන්න මේ කෝණය තමයි පතන කෝණය I1. මෙයා වර්තන කෝණයක් R1. මෙයාත් වර්තන කෝණයක් R2. මෙයා I2. හරි. මෙයා I2 අභිලම්බයත් එක්ක තියෙන මේ කෝණය I2. එතකොට මම තව නම් කරන්නම් මෙහෙම මෙයා PQ. PQ කියන්නේ පතන කිරණය. මෙයා QR. QR කියන්නේ ප්‍රිස්මය ඇතුලෙන් ගියපු කිරණය. හරි. වර්තිත කිරණය. RS කියන්නේ නිර්ගත කිරණය. ඒ කියන්නේ මෙන්න වාට පෙන්නුවොත් ABC වල ඉඳලා පටන් ගමු කවුද කියලා තියෙන්නේ නේද? හොඳට බලන් ඉන්න. ABC කියන්නේ ලියන්න එපා බලන් ඉන්න. ABC කියන්නේ වර්තක ඡේදය. ඡේදය කිව්වත් හරි ඡේදය කිව්වත් හරි. එතකොට PQ කියන්නේ පතන කිරණය. හොඳට බලන්න. PQ කියන්නේ පතන කිරණය. QR කියලා කියන්නේ වර්තිත කිරණය. වර්තිත කිරණය. RS කියන්නේ නිර්ගත කිරණය. I1 කියන්නේ පතන කෝණය. I2 කියන්නේ නිර්ගත කෝණය. R1 කියන්නේ සහ R2 කියන්නේ R1 සහ R2 කියන්නේ වර්තන කෝණ. වර්තන කෝණ. right මේ දක්වා ටිකනේ තියෙන්නේ. ඊට පස්සේ පාඩු පුළුවන් මෙහෙම කියන්න මේ මෙතන හතර මුහුණ දිහා බලන්න. මෙතන හතර මුහුණ දිහා බලනකොට ඔයාලට පේනවද මේ ආලෝක කිරණය යන්න හදන්නේ මෙහි. දැන් යන්නේ මෙහි. D1. මම එක වෙන පාටකින් මාක් කරන්නම් බලන්න ලේසි වෙන්න. right. ඒක වෙන පාටක් පාවිච්චි කරමු නේ. ඒතකොට දකින්න ලේසි. එබැයි මේ ආලෝක කිරණ යන්න ගියේ මෙහි. දැන් යන්නේ මෙහි. D1. මේ ආලෝක කිරණය යන්න ගියේ මෙහි. දැන් යන්නේ මෙහි. D2. කවුද D1 D2 එන්නා. D1 කියනවා
D1 කියනවා පළමු මුහුණතේ අපගමන කෝණය. D2 කියනවා දෙවන මුහුණතේ අපගමන කෝණය. එතකොට සමස්තයක් විදිහට බලන්න මෙහෙම දකින්න පුළුවන්. මේ ආලෝක කිරණය ඇත්තටම යන්න ගියේ මෙහෙ. හැබැයි දැන් යන්නේ මෙහෙ කියලා ගත්තොත් මෙයා කැපිටල් D නේද? කවුද කැපිටල් D? කිරණය සිදුවන මුළු අපගමනය. කැපිටල් D කියන්නේ මුළු අපගමනය. නැත්නම් මුළු අපගමන කෝණය. තේරුම් ගත්තද? ඔය ටික තමයි ප්‍රශ්නයක් හා සම්බන්ධව මූලික දැනුම යටතේ මට හඳුන්වලා දෙන්න තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නයක් හා සම්බන්ධ හඳුන්වා දීම යටතේ තියෙන ප්‍රශ්නේ කිරණ සටහන ඇඳගෙන ගැලපෙන විදිහට නම් කරගන්න මම කැපිටල් A නම් කරලා තියෙනවානේ. ඒතර මෙයා තමයි කැපිටල් A. එහෙනම් කැපිටල් A කියන්නේ කාටද? මෙයා තමයි කැපිටල් A වෙන්නේ. කැපිටල් A කියන්නේ ප්‍රශ්න කෝණය හෙවත් වර්තක කෝණය. ඒකත් මම නම් කරනවා. කැපිටල් A ප්‍රශ්න කෝණය නැත්නම් වර්තක කෝණය. නම් කරගමු අපි. නම් කරගෙන තේරුම් ගමු. හරි නේද? එහෙනම් බලමුද මේ ප්‍රශ්න වල ගණන් හදන්න ගියාම අපිට ඕන වෙනවා ප්‍රශ්න හා සම්බන්ධ මූලික සමීකරණ. හරි. මූලික සමීකරණ දෙකක් තියෙනවා සහ අතිරේක සමීකරණ එකක් තියෙනවා. අපි බලමු ඒවා මොනවද කියලා. මොකද අපි ප්‍රශ්න පාඩම ඉගෙන ගත්තට පස්සේ අපව ප්‍රැක්ටිකල් සෙට් එකක් තියෙනවා. අපිට නිදහසට ප්‍රැක්ටිකල් ටිකක් කරගන්න පුළුවන්. හරි. අපි බලමු. අපි කතා කරන්න හදන්නේ මොකක් ගැනද? ප්‍රශ්න වල මූලික සමීකරණ. මම කව ප්‍රශ්න සම්බන්ධ මූලික සමීකරණ දෙකක් එනවා. අපි බලමු මොනවද මේ මූලික සමීකරණ දෙක කියලා. හරිද? හොඳට බලන්න ඉන්න. ප්‍රශ්න සම්බන්ධ වෙන එක මූලික සමීකරණයක්. හැබැයි දැන් මේ සිද්ධිය ව්‍යුත්පන්න වෙන්නේ මොකක් සඳහාද? මේ වාතය මේ තියෙන්නේ වීදුරුවගේ මාධ්‍යයක්. ඒ කියන්නේ සරලව කිව්වොත් මේ අපි සියලුම සමීකරණ ව්‍යුත්පන්න කරන්නේ මෙයා විරල මාධ්‍යයක්. විරල මාධ්‍යයක් තුළ තියලා තියෙන ගහන මාධ්‍ය ප්‍රශ්නයක් සඳහා. හරිද? ඒක හොඳට ඔළුවේ තියාගන්න. එක්සෑම් එකේ සමහරට ඔක අනිත් පැත්තට මාරු කරොත් මේ කතන්දර ඔක්කොම මාරු වෙන බවත් හිතේ තියාගමු. මම කියලා දෙන්නම් ඉස්සරහට මේකදී අතිරේකව. ඒ සාමාන්‍ය වෙන පන්තිවලදී කියලා දෙන්නේ නැහැ. ඒකේ මේ දෙපැත්ත මාරු වුණාන් පස්සේ කොහොමද තියෙන්නේ කියලා. නමුත් මම ඒක ඔයාලට කියලා දෙනවා. නැත්නම් ගොඩක් ගණන් හදාගන්න බැරි වෙන නිසා. හරි. අපි අපේ මාතෘකාවට අපි ප්‍රශ්න සම්බන්ධ මූලික සමීකරණ වලට ආවේ. ප්‍රශ්න සම්බන්ධ මූලික සමීකරණ දෙකක් තියෙනවා. එකක් වෙන මේ ප්‍රශ්න කෝණය තියෙනවා නේද? ප්‍රශ්න කෝණය කැපිටල් A සමාන වෙනවා මෙන්න මේ වර්තන කෝණ දෙක එකතුවට. R1 දර R2. මේක එක ප්‍රශ්න සම්බන්ධ එක මූලික සමීකරණයක්. ප්‍රශ්න සම්බන්ධ ඊළඟ මූලික සමීකරණ තමයි මෙන්න මේ මුළු අපගමනයේ කැපිටල් D තියෙනවා නේද? මුළු අපගමනයේ කැපිටල් D සමාන වෙන්නේ I1 ධන I2 ඍණ Aට. I1 ධන I2 ඍණ Aට. මේ තමයි ප්‍රශ්න සම්බන්ධ මූලික සමීකරණ දෙක. එහෙනම් කවුද අතිරේක සමීකරණය? අතිරේක සමීකරණය තමයි මෙන්න මේ D මුළු අපගමනය කියලා කියන්නේ මුහුණක් දෙකේ සිදුවන අපගමන වල එකතුව. ඒක තමයි අතිරේක සමීකරණය. කැපිටල් D සමානයි D1 ධන D2. right. එහෙනම් අපි ඉස්සෙල්ලා ලියාගෙන ඉමුද මාතෘකාව ප්‍රශ්න සම්බන්ධ මූලික සමීකරණ. පළවෙනි එක ප්‍රශ්න කෝණය කැපිටල් A නම් මොකද සමීකරණය? A සමානයි R1 ධන R2. දෙවැනි එක අපගමන කෝණය කැපිටල් D නම් මොකද සමීකරණය? D සමානයි I1 ධන I2 ඍණ A. I1 ධන I2 ඍණ A.
අතිරේක සමීකරණය කැපිටල් D සමානයි D1 ධන D2. දැන් ඇත්තම කතන්දරය ඔයාලා දන්නවා මේ සමීකරණ එකක්වත් උඩින් පාත් වෙන්න බෑ නේද? එහෙම වෙන්න බෑ නේද? අපිට ඕන වෙනවා ඊට පස්සේ මේ සමීකරණ ව්‍යුත්පන්න කරන්න. මේ සමීකරණ තුනම කොහොමද එන්නේ? අපි ඒක බලලි ඉවරලා ප්‍රශ්න සම්බන්ධව ගණන් හදන එක පුරුදු වෙමු. හට බලමු කොහොමද මේ මූලික සමීකරණ ව්‍යුත්පන්න වීම සිද්ධ වෙන්නේ කියලා. හොඳට බලන් ඉන්න. තොර තේරුම් ගන්න පුළුවන්. ඉස්සෙල්ලා හොඳට බලන් ඉන්න. තොර හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ සමීකරණ තුනම අපි ව්‍යුත්පන්න කරලා පෙන්නනවා සරල ජ්‍යාමිතිය. ඔයගොල්ලෝ දන්න 10 වසරේ 11 වසරේ ජ්‍යාමිතිය භාවිත කරලා. ඔයාලා කොහොමද අපි ඉගෙන ගන්නේ? प्रकाश ज्यामितिक विद्याव हरी बाण में होगी क्या प्रश्न सलकों में छोटा क्लॉकवोट अधिकना अलग अलग ऐसे ना बोल प्रश्न हम कराना ABC तो मैं हम करें प्रश्न वार्ता के चेंदे ABC किया हर ने දැන් මෙන්න ආලෝක කිරණයක් කරනවා පුරුදු පරිදි එහෙම. එතකොට මේ අභිලම්බය මෙතන කෝණය I1 මෙයාන අභිලම්බය දෙසට හැරිලා වර්තන කිරණය වර්තක කිරණය කරයි. මෙයා R2 එතන මෙයා නිර්ගත වෙනවා මේ පැත්තට. මෙයා I2 ඕනෙත් තියෙන්නේ. එතකොට මෙයා තමයි ප්‍රිස්ම කෝණය කැපිටල් A. හරිද? අපිට මෙහෙම පුළුවන් නේද කරන්න? මම මෙතන නම් කරන්නම් P1 කියලා. මෙතන ලක්ෂ්‍යය. වර්තනයට ලක් වෙච්ච ලක්ෂ්‍යය. මෙතන වර්තනයට ලක් වෙච්ච ලක්ෂ්‍යය මම නම් කරන්නම් P2 කියලා. දැන් මම කරන සරල නිර්මාණයක් මට පුළුවන් මෙන්න මේ අභිලම්බය දික් කරන්න සහ මේ අභිලම්බය දික් කරන්න. දික් කරොත් ඔයාලට පේනවා නේද මගේ අතින් හදලා ත්‍රිකෝණයක්. නම් කරන්න ලේසි වෙන මම මෙතන D කියලා දාන්න. කවුද ඒ ත්‍රිකෝණය? P1 P2 D ත්‍රිකෝණය. මම මේක ඊටෙක් දික් කරා කියලා හිතන්නකො. හරි. එතකොට පේනවද ත්‍රිකෝණයක් තියෙනවා P1 P2 D කියලා ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ත්‍රිකෝණේ බාහිර පාදය දික් කරලා. එතන බාහිර පාදය දික් කරාම හැදෙනවා බාහිර කෝණයක්. හරි. මෙන්න මේ බාහිර කෝණය මෙන්න මේ කෝණ දෙක එකතුවට සමානයිනේ. එමුණද වෙන්නේ? ඒ කෝණ දෙක එකතුවට සමානයිනේ. එහෙනම් ඔයාලට කියන්න තිබුණා නේද මෙහෙම එකක් මොන ත්‍රිකෝණයද? P1 P2 D ත්‍රිකෝණයේ මොන කෝණද මොන කෝණ වලට සමාන වෙන්නේ? P1 DE කෝණය. මෙන්න මේවා. P1 DE කෝණය සමාන වෙනව නේද? ඇතුළේ තියෙන කෝණ දෙක එකතුවට. ඔව්. D P1 P2 D P1 P2 කෝණය ධන P1 P2 D කෝණය. P1 P2 D කෝණය. හරිද? ඒක නෝන මට ඔක ලියන්න දෙන්නේ මොන නිසා P1 DE කෝණය සමාන වෙනවා කවුද? D P1 P2 කෝණය කියන්නේ R1 ධන P1 P2 D කෝණය කියන්නේ R2. හරිද? right. ඒ වගේම මෙන්න මෙයා දිහා බලන්න. කවුද යාද? මෙන්න මේ මම කියන එක්කෙනා දිහා. A P1 P2 D කියන්නේ කවුද? A P1 P2 D කියන්නේ කවුද? දැන් A P1 D P2 කියන්නේ කවුද? A P1 D P2 කියන්නේ කවුද? අපි එහෙම ලියමුතර ඔයගොල්ලෝ බලන්න ලේසි. A P1 D P2 කියන්නේ කවුද? මේ වෘත්ත චතුරස්‍රයක් නේ. වෘත්ත චතුරස්‍රයක් නිසා ඔයාලා මතක ඇති වෘත්ත චතුරස්‍ර වල තියෙන මේ කෝණයට සමානයි. මොන කෝණයද? P1A P2 කෝණය. P1A P2 කෝණය සමාන වෙනවා. P1A P2 කෝණය සමාන වෙනවා P1 DE කෝණයට. P1 DE කෝණය. කොහොමද තියෙන්නේ මතකද? එහෙනම් බලන්නකො මේ කවුද කියලා. P1A P2 කෝණය කියන්නේ කවුද? P1A P2 කෝණය කියන්නේ A කෝණය නේද? ප්‍රිස්ම කෝණය නේද? නම් ප්‍රිස්ම කෝණය කැපිටල් A සමාන වෙනවා නේද?
P1DE කෝණය කියන්නේ P1DE කෝණය මේ අරන් තියෙන්නේ P1DE කෝණය කියන්නේ R1 ධන R2 නේද? ඔන්න එහෙනම් පළවෙනි මූලික ප්‍රශ්න සමීකරණය අපි උත්පන්න කරනවා. තේරුම් ගත්තද? ලියා ගන්න එපා බලන් ඉන්න. හොඳම දේ බලන් ඉන්න. මොකද අපි වේගවම ඊළඟ එකක් උත්පන්න කරන් ඉමු. ඊට පස්සේ මට අපගමනය සම්බන්ධ වෙන தත්ත්වයක් ඕන වෙන්නේ. හරි නම් මම මේකට දාලා එහෙම කරන්න. මේ ආලෝක කිරණ යන්න ගියේ මෙහෙ නේද? දැන් යන්නේ මෙහෙ නේද? කියලා ගත්තොත් මෙයා නේද පළවෙනි අපගමනය D1. ඒ ඔයාලටම බලන්න පුළුවන්. D1 කියන්නේ කවුද කියලා? කවුද D1 කියන්නේ? හොඳට පේනවා. D1 කියන්නේ කවුද කියලා? නේද? ඒතර මෙන්න මේ මුළු කෝණය I1 නම් මේ මුළු කෝණයත් I1 නේද? මෙයා R1 නම් D කියන්නේ I1 ඍණ R1 නේ. එහෙනම් පුළුවන් නේද? තවද ඔයාලට කියන්න තිබුණා නේද? D1 කෝණය කියලා කියන්නේ I1 ඍණ R1 පිළිගන්නවානේ. right. මෙතනදී බලන්න ආලෝක කිරණ යන්න ගියේ මෙහි නේද? දැන් යන්නේ මෙහි කිව්වොත් මෙයා නේද දෙවෙනි අපගමන කෝණය D2. හරිද? එයා නේද D2 පිළිගන්නවා. right. එහෙනම් D2 කියන්නේ කාටද කියන්නකො? මේ මුළු කෝණය I2 නේ. එහෙනම් මේ මුළු කෝණයත් I2 නේ. එවනේ. මෙයා සහ මෙයා. sorry. I2 කියන්නේ මෙයානේ. මෙහෙන් ගියොත් දිගට තියනවා. එහෙනම් මෙයා R1 R2 නම් මෙයාත් R2. මෙයා R2 නම් මෙයාත් R2. එවනේ තියෙන්නේ. එහෙනම් බලන්න D2 කෝණය කියන්නේ කාටද කියන්නේ? ආලෝක කිරණ යන්න ගියේ මෙහෙ. දැන් යන්නේ මෙහෙ. මෙයා තමයි D2. එහෙනම් D2 කියලා කියන්නේ I2 ඍණ R2 නේද? D2 කියන්නේ I2 ඍණ R2 නේද? බලන්න හරියට. හරිද? D2 කියන්නේ කාටද එන? D2 සමානයි I2 ඍණ R2 නේද? හරි. දැන් බලන්න මුළු අපගමනය කියන්නේ මෙයානේ. මේ ආලෝක කිරණ යන්න ගියේ මෙහෙ. දැන් මෙයා ඇත්තටම යන්නේ මෙහෙ කියලා ගත්තොත් අපිට මේ දෙන නේද දික් කරන්න පුළුවන් වෙන්නේ. ඒතර මෙයා නේද මුළු අපගමනය කැපිටල් D වෙන්නේ. දික් කරා වැරදි නේද? මෙයා දික් කරන හරියටම නේද? ඒතර පේනවා. right. මෙතන නේද? ඒතර මේ මුළු කෝණය නේද D කෝණය වෙන්නේ. මම මෙහෙම කරන්නම් මම මෙතනින් ගන්නම් F අකුරක්. ගත්තොත් බලන්න මේ කෝණය D2 නම් එයාට යා මූණ බලන් ඉන්න කෝණයක් විදිහට දිනන්නේ මෙයාත් එක්කනේ මෙයාත් එක්කනේ. එහෙනම් මෙයා D2 නේද? මෙයා සහ මෙයා මූණ බලන් නේද ඉන්නේ. එහෙනම් මෙයා D2 වෙනව නේද? එතකොට බලන්න මෙතන හැදෙනවා අපිට ත්‍රිකෝණයක්. මම මෙතන G කියලා ගන්නම්. කවුද? P1 P2 F. P1 P2 F කියන ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සාදිච්ච බාහිර කෝණ නේද මේ තියෙන්නේ. ඒ බාහිර කෝණ සමානයි නේද මේ කෝණ දෙක එකතුවට? එහෙනම් කියන්න තිබුණේ කවද මොන ත්‍රිකෝණය ගැනද මම මේ කතා කරන්නේ? P1 P2 F ත්‍රිකෝණේ. P1 P2 F ත්‍රිකෝණේ. අන්නේ ත්‍රිකෝණය වලට පේනවද? පාදයක් දික් කිරීමෙන් සාදිච්ච බාහිර කෝණය කියලා කියන්නේ කාටද? මෙන්න මෙයානේ. ඒ කියන්නේ කවුද? G F P2 කෝණය. G F P2 කෝණය සමානයි ඇතුලේ තියෙන කෝණ දෙක එකතුවට නේද? ඒ කියන්නේ F P1 P2 කෝණය F P1 P2 කෝණය ධන P1 P2 F කෝණය. P1 P2 F කෝණය. හොනේ තියෙන්නේ. පිළිගන්නවා? මම හරි නේද? right. එහෙනම් දැන් අපිට ආදේශ කරා නම් හරි නේද? බලන්න කවුද G F P2 කෝණය කියන්නේ? G F P2 කෝණය කියන්නේ මුළු අපගමන කෝණය වෙච්ච කැපිටල් D ට නේද? එහෙනම් කැපිටල් D සමානයි මේ තියෙන්නේ D1 නේ. මේ තියෙන්නේ D2 නේ. D1 ධන D2. මෙන්න ළමයි අපේ අතිරේක සමීකරණයත් ව්‍යුත්පන්න වෙලා නේද? අතිරේක සමීකරණයක් ආවා. හරි. මම ඊළඟට ඔය අතිරේක සමීකරණය භාවිතා කළා. මට පුළුවන් අපේ ඊළඟ සමීකරණය ගන්න. ඒ නිසා කැපිටල් D සමානයි. බලන්න D1 වෙනුවට මට ලියන්න තිබුණා I1 ඍණ R1.
ධන D2 වෙනුවට මට ලියන්න තිබුණා I2 ඍණ R2 තිබුණා නේද එහෙම කරන්න. එහෙනම් දැන් පුළුවන් පොඩ්ඩක් සුළු කරන්න. මම නිසා කැපිටල් D සමානයි. එහෙමද සුළු වෙන්නේ I1 ඍණ R1 ධන ලකුණෙන් මේ දෙන්නම ගුණ වෙන්නේ. ධන I2 ඍණ R2 මම අර මම උඩට මෙතන ලියනවා. හොඳට බලා ගන්න. නැත්නම් මෙතනම ලියන්න. එහෙනම් D සමානයි මම I1 පද එක පැත්තකට ගන්නම් නේ. I2 පද එක පැත්තකට ගන්නවා. මේ I1 ට තියෙන ධන ලකුණ මේ I2 ට තියෙන ධන ලකුණ. එහෙනම් ඉතින් එක ළඟින් ලියන්න. I1 ධන I2 මේ R1 ට ඇති ඍණ ලකුණ ඍණ R1 මේ R2 ට ඇති ඍණ ලකුණ ඍණ R2. තොරවන් ඒ දෙන්නටම පොදුයි නේද ඍණ එකක් R1 සහ R2 ට. එන්න දෙස මම ඊළඟ උඩින් ලියන්න. හරිද? මේ R1 සහ R2 ට ඍණ එක බැගින් පොදුයි නේද? ඒක නිසා මට ඕක මෙහෙම ලියන්න තිබුණා. දෙම නිසා කැපිටල් D සමානයි I1 ධන I2 දෙන්නගෙම ඍණ එකක් ගන්නම් පොදු එළියට. ඍණ එක වතාවක් කියලා ගත්තොත් මෙයක් ධන වෙනවා. එකක් එළියට ආවනම් මෙයක් ධන වෙනවා. බලන්න සුළු කළා අපෝ මෙයක් ඍණයි මෙයක් ඍණයි. හරිද? නමුත් ඔයගොල්ලෝ දන්නවනේ R1 ධන R2 කියන්නේ කාටද? R1 ධන R2 කියන්නේ අපි ඔප්පු කරන්න කැපිටල් A. කැපිටල් A නිසා. එහෙනම් ඔයාලට කෙලින්ම කියන්න ඕනේ. ඒ නිසා අපගමන කෝණය D නම් D සමානයි කාටද? I1 ධන I2 ඍණ R1 ධන R2 වෙනුවට A. මේක නේද ඔයාලගේ ඊළඟ සමීකරණය. තේරුම් ගත්තද? එහෙනම් දැන් මොකක්ද කරන්න තියෙන්නේ? හොඳම දේ ආය වතාවක් වීඩියෝ එකේ මම මේ මූලික සමීකරණ ව්‍යුත්පන්න කරන තැන තෙක් අද ගන්න. අද ඉවර වෙලා දන්නා එක සැරයක් හොඳට බලන්න. ඊට වීඩියෝ එක නවත්තලා කටුකොලයක් කරන් ව්‍යුත්පන්න කිරීම හුරු වෙන්න. හොඳටම හුරු වෙන්න. ආය ප්ලේ කරලා බලන්න ව්‍යුත්පන්න කිරීම හරියද කියලා. ඊට පස්සේ තමයි ටියුට් එකේ මේ සියලු ව්‍යුත්පන්න කිරීම ටික කරගන්න. එහෙනම් අපි ව්‍යුත්පන්න කිරීම ටික කරගෙන ඉමුද? හරි අපි බලමුද ප්‍රශ්න පාඩමේ දැන් මූලික සමීකරණ ඊට පස්සේ ගණන් හදන්න තියෙන ගණන් හදන කලින් අපි ඉස්සෙල්ලාම සිද්ධාන්ත ටික ඉවර කරගෙන ඉමු ප්‍රශ්න සම්බන්ධව ටික. ඊට පස්සේ අපිට නිදහසේ ගණන් ටික හදන්න පුළුවන් එක දිගට. ඒ නිසා right ප්‍රශ්න සම්බන්ධ ඊළඟ සිද්ධාන්ත මෙහෙම. ඒ තමයි කොටසන මේ තියෙන්නේ ඔය අපි කතා කරන ප්‍රශ්නය නම් මොන හොඳට අහන් ඉන්න. මේ තියෙනවා අපි කතා කරන ප්‍රශ්නය නම් ABC කියලා මම නම් කරන්න. මේ ප්‍රශ්නයට මම විවිධ පතන කෝණ වලින් අතකෝ පතන කෝණේ ශුන්‍යයේ ඉඳලා ක්‍රමයෙන් වැඩි කරනවා. පතන කෝණයේ ශුන්‍යයේ ඉඳලා ක්‍රමයෙන් වැඩි කර කර එක් අවස්ථාවේදී සිදුවෙන්න පුළුවන් අපගමන මොන වගේද කියලා පරීක්ෂා කරන්න හදන්න. මේක අතරකෝ ප්‍රැක්ටිකල් එකක්. ඒකයි මම කිව්ව හොඳට අහන් ඉන්න කියලා. මේක ප්‍රායෝගිකව ප්‍රැක්ටිකල් එකක් විදිහට ඔයාලට කරලා බලන්න සිද්ධ වෙනවා. හරිද? ඒක නිසා ඒක සිද්ධාන්තය හරියට ඔලුවට දාගත්තා නම් තේරුම් ගන්න එක වඩා පහසු වෙවි. දැන් මම ප්‍රශ්නයක් තිබුණා. ප්‍රශ්නේ අපිට පුළුවන් පතන කෝණේ බිඳුවක් වෙන විදිහට ආලෝක කිරණයක් යවන්නේ. පතන කෝණේ බිඳුවයි කියන්නේ මෙහෙම ආලෝක කිරණයක් පතන කෝණේ බිඳුවයි නේද? I1 සමානයි බිඳුවයි නේද? මොකද අභිලම්බය සහ කිරණය අතර දැන් කෝණයක් නෑමක් කරා. හරිද? ඊට පස්සේ නිකවඩ වගේ හිතන ආලෝක කිරණයක් මෙහෙම ආවනම් පතන කෝණය සඳහා පරිමිත අගයක් තියෙනවා. බිඳුවේ ඉඳලා මේ කිසියම් අගයක් තියෙනවා. මම නිකවඩ I කියලා දාන්න. ඊට නිකවල හිතන්න ආලෝක කිරණයක් මෙහෙම ආවනම් ආලෝක කිරණයක් මෙහෙම ආවනම් බලන්න ආලෝක කිරණයක් මෙහෙම ආවනම් එතකොට පතන කෝණයගේ අංශක 9යි නේද? මේ කොළ පාට අවස්ථාවේදී ඒක නේද පතන කෝණයට ගන්න පුළුවන් වැඩිම අවස්ථාව. එහෙනම් මේ මගේ මාකර් එක කියන පතන කෝණයක් නම් දැන් ආලෝක කිරණය සඳහා පතන කෝණයගේ බිඳුවයි. ආලෝක කිරණ මේ පැත්තට එන්න පතන කෝණය ටික ටික වැඩි වෙනවා. එහෙම නේද වෙන්නේ? ඒ වුණාට පෙන්නේ. දැන් මෙහෙම තිබුණොත් මගේ මාකර් එක නම් පතන කෝණය අභිලම්බෙත් එක්ක ඉතන දැන් පතන කෝණය බිඳුවයි. ඊට පස්සේ ආලෝක කිරණ මේ පැත්තට යනකොට මේ කොට පේනවද මෙතන කෝණය මෙන්න වැඩි වෙනවා. දැන් පතන කෝණය වැඩි වෙනවා. මෙන්න මේ පතන කෝණය වැඩි කරමින් අපි බලන්න හදනවා අපගමන කෝණය කොහොමද විචලනය වෙන්නේ. උදාහරණයක් විදිහට බලනවා ආලෝක කිරණය මෙහෙම නේද යන්න ඕන. එහෙම ගියොත් මෙයා නේද ආලෝක කිරණ යන්න ගියේ මෙහෙ දැන් යන්නේ මෙහෙ කියලා ගත්තොත් මෙයා නේද අපගමන කෝණයේදී
බලන්න හදන්නේ මෙන්න මේ පතන කෝණය වෙනස් වෙන විදිහත් එක්ක මේ අපගමන කෝණය කොහොමද වෙනස් වෙන්නේ. ඉතින් ඕක ඔකට දන්නවා වචනෙන් විස්තර කරනවට වඩාත්ම පහසු ප්‍රස්ථාරයක් වශයෙන් විස්තර කරගන්න එක. ඒ කියන්නේ අපි ප්‍රස්ථාර මූලික ධර්ම කියලා පාඩමක් උගන්වන්නේ නේද? ඒතර බලන්න පතන කෝණයට ගන්න පුළුවන් අඩුමගේ බිඳුවයි පතන කෝණයට ගන්න පුළුවන් වැඩිමගේ අංශක 90යි. එහෙනම් මෙන්න මේ අගයන් පරාසය තුලදී කොහොමද මේගොල්ලෝ විචලනය වෙන්නේ? පතන කෝණය අයිත් එක්ක කොහොමද D අපගමන කෝණය වෙනස් වෙන්නේ? ප්‍රස්ථාරය මොනවද? දැනගන්න මේ ප්‍රස්ථාරය මොනවද කියලා. මේ ප්‍රස්ථාරය මෙන්න මේ වගේ. මේ වගේ ප්‍රස්ථාරයක්. ඒ කියන්නේ පළවෙනි කොටසේ බෑවුම වැඩි. මේ පැත්තට තියෙන බෑවුම අඩුයි. ඔය වගේ ප්‍රස්ථාරයක්. පතන කෝණය වෙනස් කරනකොට ශුන්‍යයේ ඉඳලා පතන කෝණය වැඩි කරන් යනකොට ඔකට පේනවා ඉතින් අපගමන කෝණයෙන් ඉන්න අඩු වෙලා අවමගයකට ඇවිල්ලා නැවතත් අපගමන කෝණය වැඩි වෙනවා. මේකෙන් දකින්න පුළුවන් එක ලක්ෂණය. ප්‍රස්ථාරය. ඒ වගේ ඔයගොල්ලෝ පේනවා ඉතින් මෙන්න මෙතන බෑවුම වැඩි. මේ පැත්තේ බෑවුම අඩුයි. අනුක්‍රමණය කියන්නේ ප්‍රස්ථාර අනුක්‍රමණය මේ පැත්තේ. ඒතර මේ පැත්ත කියලා කියන්නේ මේ ටිකේදී වෙන්නේ අපගමන කෝණය අඩු වෙන එක. අපි ඒ නිසා කියනවා අපගමන කෝණය අඩු වෙන ශීඝ්‍රතාවය වැඩි. අපගමන කෝණය අඩු වෙන ශීඝ්‍රතාව වැඩි. මේ පැත්තේදී වෙන්නේ අපගමන කෝණය වැඩි වෙන එක නේද මේ? අපගමන කෝණය වැඩි වෙන ශීඝ්‍රතාව අඩුයි. දෙවෙනි වැදගත් ලක්ෂණය ප්‍රස්ථාරය තියෙනවා. අපි මෙහෙම සිද්ධියක් වලට පේනවා මේ ප්‍රස්ථාරේ. මෙන්න මේක තමයි අපගමනට තියෙන පුළුවන් අඩුමගේ අවම අපගමනය dm මිනිමම් එක. අපගමනට තියෙන පුළුවන් අඩුමගේ ඔකනේ අවම අපගමනය කියලා අපි හඳුන්වනවා dm. මෙන්න අවම අපගමනය. අවම අපගමනයේ තියෙන්නේ පතන කෝණ එකයි. අවම අපගමනයට වඩා වැඩි අපගමන වන අවස්ථාවක් සලකන්න. එබට අවම අපගමනයට වඩා වැඩි ඕනම අපගමන අවස්ථාවක් මෙතනින් ගන්න D1 කියලා කිසියම් අපගමන අවස්ථාවක්. අන්න D1 අපගමනය තියෙන පතන කෝණයට අනුරූප අගයන් දෙකක් තියෙනව නේද? I1 I2. නැත්නම් IX IY කියලා මම ගන්නම් අගයන් දෙකක් නේද? හැබැයි මම පතන කෝණයගේ IX වෙද්දිත් පතන කෝණයගේ IY වෙද්දිත් අවස්ථා දෙකේදීම අපගමන කෝණය D1. විතර වුණා වෙනත් තවත් අවස්ථාවක් සලකන්න අපගමන කෝණය D2 කියලා අවස්ථාවක් නේ. අපගමන කෝණය D2 වෙන කිසියම් අවස්ථාවක ඔයාලට පේනවද පතන කෝණය සඳහා අගයන් දෙකක් තියෙනවා නේ. මම මේක නේ කියන්නේ IB IQ කියලා ඕනනම් ගන්න පුළුවන් අගයන් දෙකක්. එතන පොඩි විශේෂත්වයක් තියෙනවා නේ. එහෙනම් ඔයාලට පේනවද මේ ප්‍රස්ථාරේ විශේෂ කරුණු තුනක් තිබුණා. ඒ කියන්නේ අපි කතා කරන්නේ ප්‍රශ්නයක පතන කෝණයත් එක්ක කොහොමද අපගමන කෝණය වෙනස් වෙන්නේ? පතන කෝණයත් එක්ක අපගමන කෝණය වෙනස් වෙන්නේ කොහොමද කිව්වොත් මෙන්න ප්‍රස්ථාරයේ හැඩය මේ වගේ. මේ ප්‍රස්ථාරයෙන් ඔයාලට දකින්න පුළුවන් වැදගත් කරුණු තුනක් තියෙනවා. හොඳට මතක තියෙන්න ඕනේ බහු වර්ණවල අනිවාර්යෙන් ABC වගන්ති වලට මේව එනවා. මොනවද වැදගත් කරුණු තුන? එකක් ඔයාලට පේනවා පතන කෝණය ශුන්‍යයේ ඉඳලා ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට අපගමන කෝණය ක්‍රමයෙන් අඩු වෙලා අවමගයක් කරා ඇවිල්ලා නැවතත් අපගමන කෝණය වැඩි වෙනවා. පළවෙනි වැදගත් කරුණ. හයවතක් මත් එක්ක යන මොකද පළවෙනි වැදගත් කරුණ? පතන කෝණය ශුන්‍යයේ සිට ක්‍රමයෙන් වැඩි කරගෙන යාමේදී අපගමන කෝණය ක්‍රමයෙන් අඩු වෙලා අවමගයකට ඇවිල්ලා නැවත ක්‍රමයෙන් වැඩි වෙනවා. දෙවෙනි වැදගත් කරුණ අපගමන කෝණය අඩු වන ශීඝ්‍රතාව වැඩි අතර වැඩි වන ශීඝ්‍රතාව අඩුය. මොකද අපගමන කෝණය අඩු වන ශීඝ්‍රතාව වැඩි අතර වැඩි වන ශීඝ්‍රතාව අඩුය. තුන්වෙනි වැදගත් කරුණ අවම අපගමන අවස්ථාවට වඩා වැඩි ඕනම අපගමන අවස්ථාවකදී පතන කෝණය සඳහා අනුරූප අගයන් දෙක බැගින් ඇත. පතන කෝණයට ඕනම අපගමන අවස්ථාවක් සඳහා අනුරූප පතන කෝණ අගයන් දෙක බැගින් තියෙනවා මේ වෙලාවට. වැදගත් කරුණු තුනක් තිබුණා. අපි එහෙනම් මෙහෙම කරමුද? අපි යමු මාතෘකාවට. ඔයාලට මේ මාතෘකාව ප්‍රශ්නයක් සඳහා පතන කෝණය සිම්පල් I ට එදිරිව අපගමන කෝණය D වෙනස් වන ආකාරය. මේ ප්‍රස්ථාරය දාගන්න දීලා තියෙන ඉඩේ. දීලා අදන්න දත්ත මම මාක් කරලා තියෙන සියල්ලත් ඔයාලත් මාක් කරගන්න.
හරිද? ප්‍රස්ථාරය විතරයි දාන්න තිබුණේ. හරි. අපි මෙහෙම ලියමුද? ප්‍රස්ථාරයට අනුව පෙනී යන පැහැදිලි කරුණු කිහිපයකි. ප්‍රස්ථාරයට අනුව පෙනී යන පැහැදිලි කරුණු කිහිපයකි. ඒවා නම් අංක 1 පතන කෝණය ශුන්‍යයේ සිට ක්‍රමයෙන් වැඩි කරගෙන යාමේදී පතන කෝණය ශුන්‍යයේ සිට ක්‍රමයෙන් වැඩි කරගෙන යාමේදී අපගමන කෝණය අඩු වී අවම වෙන්න ඕන. අවම අගයක් කරා පැමිණ නැවත ක්‍රමයෙන් වැඩි වේ. අවම අගයක් කරා පැමිණ නැවත ක්‍රමයෙන් වැඩි වේ. දෙවැනි එක අපගමන කෝණය අඩුවන ශීඝ්‍රතාව වැඩි වන අතර වැඩිවන ශීඝ්‍රතාවය අඩුය. තුන්වෙනි එක අවම අපගමන කෝණයට වඩා වැඩි වෙනත් ඕනෑම අපගමන කෝණයක් සඳහා පතන කෝණයට අනුරූප අගයන් දෙක පිහිටයි. හොඳටම පේනවනේ dm හැරෙන්න අනිත් අවස්ථාව. අපගමනය d1 වෙනකොට ඒ d1 අපගමනයම ලබා දෙන පතන කෝණ දෙකක් තියෙනවා ix iy කියලා අගයන් දෙකක්. අපගමන කෝණය d2 වුණත් බලන්න ඒත් තියෙනවා d2 අපගමනයම ලබා දෙන පතන කෝණ දෙකක් ip iq කියලා. තේරෙනවද? highlighter එකක් ළඟ තියෙනවා නම් ඔය වැදගත් කරුණු තුන highlight කරලා තියාගන්න. ඒ තරම් මොක වැදගත්. අපි ඊට පස්සේ බලමු මෙන්න මේ තුන්වෙනි කතාව මොකක්ද කියන එක නේ. තුන්වෙනි කතාව කියන්නේ අවම අපගමන අවස්ථාව ඇරෙන්න අනිකුත් ඕනම අපගමන අවස්ථාවක් සඳහා ඇයි පතන කෝණයට අගයන් දෙකක් තියෙන්නේ. අපේ සිද්ධිය තමයි දැන් මේ බලන්න යන්නේ. මම ලින්ක් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. හිතන්න මේ තියෙන්නේ ඔය ප්‍රශ්නය කියලා. මේ තියෙන ප්‍රශ්නය ABC ප්‍රශ්නය. හරි. බලන්න ඉතින් ABC ප්‍රශ්නය. මෙන්න ආලෝක කිරණයක් එනවා. හොඳට තේරුම් ගන්න. හරිද? මෙන්න ආලෝක කිරණයක් එනවා. මෙන්න ආලෝක කිරණය අපි කියමු මෙතනින් අභිලම්බය දෙසට හැරිලා ගිහිල්ලා. මෙතනින් නැවතත් අභිලම්බයෙන් ඉවතට හැරිලා යනවා. තොර මෙන්න පතන කෝණය අපි කියමු ix මේ අවස්ථාව. පතන කෝණය ix වෙච්ච අවස්ථාව. හරිද? පතන කෝණය ix වෙච්ච අවස්ථාවේදී අපගමන කෝණය අපිට චෙක් කරන්න තිබුණා මෙන්න ආලෝක කිරණය යන්නේ මෙහි දැන් යන්නේ මෙහි කියලා. තොර මෙයා නේද? අපගමන කෝණය d1. තේරුම් ගත්තද? මෙයා තමයි තොර අපගමන කෝණය d1. හරිද? ඒක ඔප්පු කරන්නේ ix වෙනකොට අපගමන කෝණය d1. දැන් මම මෙහෙම කරන්නද මේ ආපු ආලෝක කිරණය තියෙනවද මේ ආපු ආලෝක කිරණයට ලම්බකව මම තියන්නද තලදර්පණ තීරුවක්. ඔයාලා දන්නවා ආලෝක කිරණයකට ලම්බකව තලදර්පණ තීරුවක් තිබ්බම මොකද වෙන්නේ? ඒ ආලෝක කිරණය ආපු පාරෙම අනිත් පැත්තට යනවා. දැන් මේ ආපු ආලෝක කිරණය අනිත් පැත්තේ පාරෙම යනවා නේද? මොන රතු පෑනෙන් මාක් කරා. ඒතර මේ පැත්තට නේද ආලෝක කිරණය යන්නේ. මේ පැත්තට නේද මෙයානේ තුර ආලෝක කිරණය. ඒතර මෙයානේ දෙයකට දාලා පතන කෝණය I2. නැත්නම් මම කියන්නම් I2 වෙනුවට මෙතන තියෙන පතන කෝණය IY කියලා. දැන් මෙන්න IY කියන අවස්ථාව. ඒතර බලන්න ආලෝක කිරණය යන්න ගියේ මෙහි මං හරි නේද? හැබැයි දැන් යන්නේ මෙහි. ඒතර මේක නේද? ඒතර අපගමනය කියන්නේ යන්න ගියේ මෙහි දැන් යන්නේ මෙහි. මෙයා නේද අපගමන කෝණය. බලන්න මේ කෝණයට මේ කෝණය සම්මුඛයේ මූණට මූණ බලාගෙන නේද ඉන්නේ. එහෙනම් මෙයා D2ද? නෑ මෙයා D1ම නේද? ඒක නිසා නේද Y කෝණයක් තියෙද්දි අපගමන කෝණයම කවුරු වෙන්නද? D1ම වෙන්නේ. තේරුම් ගත්ත නේද? එහෙනම් එකම අපගමන කෝණය සඳහා පතන කෝණ දෙකක් තියෙන්නේ. එහෙනම් මේ පතන කෝණ දෙක විදිහට හැසිරෙන්නේ මෙතන තියෙන කෝණය මෙතන තියෙන කෝණය. ප්‍රැක්ටිකල් එකට අතිශයින්ම වැදගත්. එක අපගමන කෝණ පොද අපි ප්‍රැක්ටිකලි මේ ප්‍රශ්න අඳිනවා. දැන් පේනවද එකම අපගමන කෝණයකට නේ කිසියම් අපගමන කෝණයක් සඳහා වෙච්ච
පතන කෝණ දෙක වෙන්නේ මෙතන තියෙන පතන කෝණය මෙතන තියෙන නිර්ගත කෝණය. එහෙනම් අවම අපගමන අවස්ථාවේදී එක කෝණයක් විතරක් තියෙන්නේ. නේ? අවම අපගමන අවස්ථාව විතරක් ඇයි එහෙනම් එක කෝණයක් තියෙන්නේ. ෂුවර් එකට එක කෝණයක් නෙමෙයි කෝණ දෙකක් තියෙනවා. මොකද්ද වෙන්නේ නැත්තේ? මෙතන තියෙන කෝණය අගේ මෙතන තියෙන කෝණය අගේට සමාන නැති. අනිත් හැම අවස්ථාවකම මේ කෝණ දෙකේ අගයන් දෙක වෙනස්. අවම අපගමන අවස්ථාවේදීත් ඔය අනිවාර්යෙන් ආලෝක කිරණ යන්න ඕන. ඔහොමමනේ. ඔහොමම යනවා කියලා කියන්නේ පතන කෝණයක් සහ නිර්ගත කෝණයක් අනිවාර්යෙන් තියෙනවනේ අවම අපගමන අවස්ථාවේ. ඒක ප්‍රස්ථාර එකම තැන මාක් වෙන්න හේතුව ඒ වෙලාවේ තියෙන මේ කෝණ දෙකේ අගයන් එක සමාන නැති. ඔකනේ අනිවාර්යයෙන්ම වෙන්නේ නැත්තේ. එහෙමනම් හිත යටින් තියෙන ප්‍රශ්නයක් ඇඳලා ඒකේ මේ කිරණ සටහන දාගන්න. පුළුවන් නම් පාට දෙකක් භාවිතා කරන්න. හරිද? කිරණ සටහනේ 99 වලින්ද ඉහත අවසාන කරුණට හේතුව පහත සඳහන් අයවලින් දැක්විය හැකිය. ප්‍රශ්නයේ පළමු මුහුණත මත IX කෝණයකින් පතනය වන කිරණයක් කිරණයක් D1 අපගමනයක් දක්වමින් දෙවන මුහුණතින් IY කෝණයකින් නිර්ගත වන්නේ යයි සිතමු. IY කෝණයකින් නිර්ගත වන්නේ යයි සිතමු. අනතුරුව නිර්ගත කිරණයට ලම්බකව තලදර්පණ තීරුවක් පිහිට වූ විට ආලෝකය මොකද වෙන්නේ? ප්‍රත්‍යාවර්තනයට භාජනය වන නිසා ඒ නිසානේ අහපු පාරම යන්නේ නේද? ප්‍රත්‍යාවර්තනයට භාජනය වන නිසා එවිට දෙවන මුහුණත මත පතන වෙන්න ඕන මොන කෝණයද? IY කෝණයකින් පතනය වන කිරණය D1 අපගමනයක් දක්වමින් මොකද ඒකත් අනිවාර්යයෙන්ම D1 වෙනවා මුණට මුණ බලන් ඉන්නවනේ. D1 අපගමනයක් දක්වමින් IX කෝණයකින් නිර්ගත වේ. මේ අනුව අපගමන කෝණය IX වන විට ප්‍රිස්මයේ පතන සහ නිර්ගත කෝණ මේ අනුව අපගමන කෝණය D1 වන විට ප්‍රිස්මයේ පතන සහ නිර්ගත කෝණ IX නම් පතන කෝණය IX සහ IY යන අවස්ථා දෙකම සඳහා එකම අපගමනයක් දක්වන බව පැහැදිලිය. මෙහෙම අදමු වැඩකින් නිර්ගත වේ. මේ අනුව අපගමන කෝණය DM වන විට අවම අපගමන කියන අවස්ථාව DM වන විට හදාගන්න තැන මේ අනුව අපගමන කෝණය DM වන විට ප්‍රිස්මයේ පතන සහ නිර්ගත කෝණ I නම් පතන කෝණය IX සහ IY යන අවස්ථා දෙකම සඳහා එකම අපගමනයක් දක්වන බව පැහැදිලිය. මේ අනුව අවම අපගමන කෝණය පෙන්වන අවස්ථාවේදී මෙලෙස ප්‍රිස්මය දෙපස පතන සහ නිර්ගත කෝණ දෙකක් පිහිටිය යුතු නමුත් එම අවස්ථාවේදී මෙම කෝණ එකිනෙකට සමාන විය යුතුය.
තේරුම් ගත්තනේ කොහොමද උඩට තේරෙන්න ඕන මෙච්චරයි එකම අපගමන කෝණයක් සඳහා තියෙන පතන කෝණ දෙක තමයි මේ දෙපැත්තේ තියෙන කෝණ දෙක පතන කෝණය සහ නිර්ගත කෝණය අවම අපගමන අවස්ථාවේදී වෙන්නේ ප්‍රස්ථාරයට නම් කෝණ දෙකක් නැහැ කෝණය සහ අගයන් දෙකක් නැහැ කියලා පෙන්නන්නේ කෝණය සහ අගයන් දෙකක් නැති වෙන්නේ හේතුව මේ කෝණ දෙක එක සමාන වෙනවා එහෙනම් මේ කෝණ දෙක එක සමාන වෙනවා නම් අපිට අදින්න වෙන අනිවාර්යයෙන් මොකද දන්නවා කිරණය මෙතන සහ මෙතන කෝණ එක සමානව එහෙනම් අපි බලමු අවම අපගමන අවස්ථාවේදී කොහොමද ආලෝක කිරණය ප්‍රිස්මය තුළ ගමන් කරන්නේ මොකද ප්‍රිස්ම පාඩමට අදාළව සුවිශේෂී අවස්ථාවක් තමයි මේ අවම අපගමන අවස්ථාව. ඉතින් අපි දැන් ඉස්සෙල්ලාම බලන්න හදනවා මේ අවම අපගමන අවස්ථාවේදී කොහොමද ආලෝක කිරණයක් ගමන් කිරීම සිදු වෙන්නේ කියන එක. අවම අපගමන අවස්ථාව කියන්නේ විශේෂ අවස්ථාවක් වෙනවා. අපි දැන් මේ අවම අපගමන අවස්ථාව ගැන තමයි කතා කරන්න හදන්නේ. බලමු. තොර මෙහෙමද බලන්න මේ තියෙන ප්‍රශ්නය. මෙන්න ප්‍රශ්නය ABC. එතකොට එන ආලෝක කිරණ. දැන් අවම අපගමණයෙන් නේද යන්න ඕන. එතකොට මෙන්න අවම අපගමණය කියලා කිව්වොත් මෙහෙම අදින්න. මෙන්න අභිලම්භය. තොර මෙතන තියෙන කෝණය මෙතන තියෙන කෝණයට සමාන වෙන්න නම් වර්තන කිරණය තියෙනවා නේද? වර්තන කිරණය හරියටම යන්න ඕන මේ පාදයට සමාන්තරව. මෙහෙම කියලා කියන්නේ සමාන්තරව යන්න ඕන නේද? තොර පුළුවන් නේද අපිට මෙතනින් යන්න මෙයාට. තොර මෙතන තියෙන කෝණය I1 නම් මෙතන තියෙන කෝණය I2 නම් මෙයා R1 නම් මෙයා R2 නම් ඔයගොල්ලෝ මෙයා දන්නවා මෙයා කැපිටල් A. එහෙමද? අපි නම් කරේ මෙතන P1. මෙතන P2. ඔයගොල්ලෝ දන්නවද මම මේ විශේෂ ලක්ෂණ කීපයක් කියගෙන යන්න හදන්නේ අවම අපගමන අවස්ථාවේදී සිදුවේ. අවම අපගමන අවස්ථාවේදී කිරණය අදින්න කිව්වොත් ඔය විදිහට අදින්න වෙනවා. අනිවාර්යයෙන් මේ වර්තිත කිරණය අදින්න වෙන්නේ මෙන්න මේ පාදයට සමාන්තරව. එහෙම නැත්නම් තමයි මේ කෝණයට ඔයගොල්ලෝ තේරෙනවා සමානව අදින්න පුළුවන් වෙන්නේ කියලා. right මෙන්න මේ අවම අපගමන අවස්ථාවේදී ඔයාලට දකින්න පුළුවන් විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් එහෙම වෙන්න නම් ඔයාලම මෙතෙන්ට තියෙන දුරයි මෙතෙන්ට තියෙන දුරයි එක සමාන වෙන්න ඕන. අපි කියනවා AP1 කියන දුර සමාන වෙන්න ඕන AP2 කියන දුරට. ඕකේ. ඒ වගේම තව එකක් මෙන්න මේ කෝණයට සමාන වෙන්න ඕන නේද? ඒ කියන්නේ AP1 P2 කෝණයනේ. AP1 P2 කෝණය සමාන වෙන්න ඕන AP2 P1 කෝණයට. AP1 P2 කෝණය සමාන වෙන්න ඕන AP2 P1 කෝණයට. ඔය තවත් ලක්ෂණයක්. මේවා අනිවාර්යෙන් මතක තියෙන්න ඕන නැත්නම් බහුවර්ණන කරන්න හම්බෙන එකක් නැහැ. මොකද කිසිම හේතුවක් මත බහුවර්ණ එක කියන්නේ නැහැ. ආලෝක කිරණයක් අවම අපගමණයෙන් ගමන් කරයි කියලා වචනේ කියන්නේ නැහැ. අපිට ඒක ඒ වෙනුවට කියන්නේ මෙන්න මේ ලක්ෂණ වලින් එකකින්. ආලෝක කිරණයක් ප්‍රිස්මය තුළ ගමන් කරයි විට AP1 සමානයි AP2A කියලා තමයි අපිට කියන්නේ. එහෙම කිව්වම අපි දැනගන්න ඕන එහෙම වෙන්න නම් අනිවාර්යයෙන්ම ආලෝක කිරණය අවම අපගමණයෙන් යුක්තව ගමන් කරපු අවස්ථාවක් කියලා. තේරුණාද මම කියන්නේ? ඒ නිසා මේ ලක්ෂණ වලින් මොකක් හරි එක ලක්ෂණයක් තමයි කියන්නේ. මේ ලක්ෂණ සියල්ලම වලට මතක තියාගන්න වෙනවා. තුන්වෙනි කොට පේනවාද කිරණය මම කියන්නේ මේ පාදයට සමාන්තරයි කියලා කිරණය මොන කිරණය? වර්තිත කිරණය ප්‍රිස්මය තුළ සමමිතිකව ගමන් කරනවා. වර්තිත කිරණය ප්‍රිස්මය තුළ සමමිතිකව ගමන් කරයි. හතරවෙනි වැදගත් ලක්ෂණය. අපිට පුළුවන් මෙන්න මේ ප්‍රිස්ම කෝණය සමච්ඡේදනය කරමින් සමච්ඡේද කියන්නේ ප්‍රිස්ම කෝණය සමච්ඡේදය. ඒතර මේ කෝණයට සමානව කැඩෙනවා. and හරියට මේ ආවර්තිත කිරණේ ලම්බකයි. මේ වැදගත් ලක්ෂණ මේ ඕන වෙන්නේ ඔයගොල්ලන්ට. හතරවෙනි වැදගත් ලක්ෂණය තමයි ප්‍රිස්ම කෝණය සමච්ඡේදකය කාටද ලම්බක? වර්තිත කිරණයට ලම්බක වේ. වර්තිත කිරණයට ලම්බක වේ. පස්වෙනි ලක්ෂණය නෙමෙයි. ලක්ෂණ ගොඩක් තියෙනවා. ඔව් ලක්ෂණ ගොඩක් තියෙනවා. පස්වෙනි ලක්ෂණය I1 කෝණය I2 කෝණයට සමානයි. I1 සමානයි I2 වෙනවා.
මාරම වැදගත් ලක්ෂණය. හයවෙනි ලක්ෂණය R1 කෝණය R2 කෝණයට සමානයි. R1 කෝණය R2 කෝණයට සමානයි. හරිද? හත්වෙනි ලක්ෂණයක් මම අතිරේකව දෙන්නම්. මට ටියුට් එක දුන්නද කියලා මතක නැහැ. right. ඒ තමයි මෙතන මුහුණේ අපගමනය තියෙනව නේද? මම තුබැන්නේ මාක් කරන්න. මේ මුහුණේ අපගමනය මේ ආලෝක කිරණ යන්න ගියේ මෙහෙනේ. එහෙනම් දැන් යන්නේ මෙහෙ කියලා ගත්තොත් මෙයා D1. මේ ආලෝක කිරණ යන්න ගියේ මෙහෙ නේද? දැන් යන්නේ මෙහෙ කියලා ගත්තොත් D2. දන්නවද? D1 D2ට සමානයි. D1 සමානයි D2. අටවෙනි ලක්ෂණයට එමුද? right. අටවෙනි ලක්ෂණය මෙන්න මෙයා. ඒ තමයි ඔයාලා මතකද ප්‍රශ්න මූලික සමීකරණයක් අපිට තිබුණා A සමානයි R1 ධන R2 කියලා. නමුත් දැන් අපි දන්නවා R1 කෝණය R2 කෝණයට සමානයි. නමුත් R1 සමානයි R2 සමානයි R කියලා අපි හිතමු. එහෙනම් මට මේක ලියන්න වෙන්නේ මනිසා කවුරු කියලාද? ඒ මනිසා මට මේක ලියන්න වෙන්නේ කැපිටල් A සමානයි කාටද? R ධන R කියන නේද? R1 ගියගේ R2 ගියගේ දෙකම R කියලා එකමක එකට සමානයි. එහෙනම් A සමානයි 2යි R නම් R සමානයි. එහෙමම ලියුමනේ නැත්තම් කැරක්ටර් පැටලුණා නේ. A සමානයි R ධන R කියන 2යි R නේ. එම නිසා R කෝණය සමාන වෙන්නේ A බෙදීම දෙකකට. හරිද? right. නවවෙනි ලක්ෂණය මට මේක දකින්න හම්බ වෙන. ලක්ෂණ 9ක් තියෙනවා. හොඳටම මතක තියෙන්න ඕන නැත්තම් නම් වැඩේ අවුල් කියන්නේ හොඳටම අවුල් වෙයි. right. නවවෙනි ලක්ෂණය මේකේ තියෙන. ඒ තමයි ඔයාලා මතකද අපේ ප්‍රශ්න මූලික සමීකරණයක් තිබුණා D සමානයි I1 ධන I2 ඍණ A කියලා. නමුත් දැන් අපි ඉගෙන ගත්තා මොකක්ද වෙන්නේ I1 ගියගේ I2 ගියගේට සමානයි අවම අපගමනය. මේ ලක්ෂණ ඔක්කොම තියෙන අවම අපගමනයට විතරයි. ඒක I කියලා ගේකට සමානයි කියලා අපි උපකල්පනය කරොත් මට මේක ලියන්න පුළුවන් D සමානයි I ධන I නේ I1 I2 දෙන්නකොට I කියලා ගියා. ඍණ A කියලා. මම ඒක උඩ ටික මෙතන ලියන්නම්. එහෙම ලියුවොත් මට ඔක ලියන්න පුළුවන් මෙහෙම නේද ළමයි D සමානයි I ධන I කියන්නේ 2යි I නේද 2යි I ඍණ A. හැබැයි අපගමනය එතකොට අවම අපගමනය වෙන්න ඕන D වෙනුවට DM වෙනවා. අවම අපගමනය එතකොට තියෙන D නෙමෙයි DM කියලා විශේෂ අවස්ථාවක් නේද මේ වෙලාවේ තියෙන්නේ. එහෙනම් දැන් බලන්න මෙයා මේ පැත්තට ගෙනාවනම් මෙයා මේ පැත්තට ගෙනාවනම් DM ධන A සමානයි 2යි I නම් I සමානයි කවුද DM ධන A බෙදීම 2යි. මුළු එක බෙදීම 2යි නේ මෙහෙම නැතුව මුළු එක බෙදීම 2යි. ඔන්න වැදගත් කරුණු 9ක්. ඔන්න අපි DM මාක් කරලා තියෙන්නේ අවම අපගමනය කියන්නේ මෙයා නේද? ආලෝක කිරණ යන්න ගියේ මෙහි දැන් යන්නේ මෙහි මෙන්න අවම අපගමන කෝණය DM. බලන්න මම ඔයාලට දීලා තියෙනවා අවම අපගමන කෝණයක් කියනකොට දකින්න පුළුවන් වැදගත් ලක්ෂණ 9ක්. වැදගත් ලක්ෂණ 9ක්. හරිද? මොනවද අපව තව ලියන්න කලින් බලන්න මොනවද මේ වැදගත් ලක්ෂණ 9 එක AP1 දුර AP2 දුරට සමානයි. හරිද? AP1 P2 කෝණය AP2 P1 කෝණයට සමානයි. ප්‍රිස්ම කෝණයේ සමච්ඡේදකය වර්තිත කිරණයට ලම්බකයි. වර්තිත කිරණය ප්‍රිස්මය තුල සමමිතිකව ගමන් කරයි. ඊට පස්සේ අපගමන කෝණ දෙකනේ මූණත් දෙකේ තියෙන D1 D2 අපගමන කෝණ දෙක එක සමානයි. I1 ගියගේ I2ට සමානයි. R1 ගියගේ R2ට සමානයි. R කියලා කියන්නේ ප්‍රිස්ම කෝණයෙන් හරිය අඩක් වෙනවා. R සමානයි A බෙදීම දෙකක් වෙනවා. අවම අපගමන විශේෂ දේවල්. අවම අපගමන අවස්ථාවේදී මේ පතන කෝණය මේ පතන කොට සමානයි. මේ දෙන්නගෙන් ඕනම කෙනෙක් කියලා කියන්නේ අපගමන අවම අපගමන කෝණයට ප්‍රිස්ම කෝණ එකතු කරලා දෙකෙන් බෙදුවම ලැබෙන අගයට සමානයි. තේරුම් ගත්තද? right. එහෙනම් දැන් මේ බින්සරේ කිරණ සටහන සම්පූර්ණ කරගෙන සියලු දත්තත් සහිතවම ලක්ෂණ 9 තොර ලියන්න මම බෝඩ් එකේ දාපුවන පිළිවෙල නෙමෙයි ටියුට් එකේ තියෙන්නේ. ඒකට ගැලපෙන විදිහට කල්පනා කර ලියන්න. ලියලා ඒ ලක්ෂණ 9ම highlight කරලා තියාගන්න. ඊට පස්සේ ප්‍රකාශනයක් තියෙනවා විපන්න කරන්න. හරි අපි දැන් බලමු අපිට පුළුවන් වෙන්න ඕන ප්‍රකාශනයක් ගන්න. කියන්නේ මේක සම්මත සමීකරණයක් මේ ප්‍රකාශනය හදා ඉන්නේ විභගත රචනා ප්‍රශ්න වලට සහ අපේ විසඳීම් වලට. ඒක නිසා අපි ප්‍රකාශනය ගන්න බලනවා අවම අපගමන කෝණයයි මාධ්‍යයන් වල වර්තනාංක අතර තියෙන සම්බන්ධතාවයක් ගැන. බලමු එහෙම. හොඳට බලන් ඉන්න. ඒ කියන්නේ අවම අපගමන අවස්ථාව අවම අපගමන කෝණය සඳහා අපි තුමේ තියෙන ප්‍රශ්නයක්.
ප්‍රශ්න වෙන්න ABC වර්තක ඡේදය. අපි කියමු ප්‍රශ්නය හදලා තියෙන මාධ්‍ය වර්තනාංකය n2. එයා තියලා තියෙනවා මාධ්‍යක, එයා තියලා තියෙන මාධ්‍ය වර්තනාංකය n1. අපි උපකල්පනය කරන සුපුරුදු උපකල්පනය තමයි n1 කුඩායි n2 විශාලයි. කියන්නේ මාධ්‍ය විරලයි, ප්‍රශ්නය ගහන මාධ්‍යයක් තුල ගහන ප්‍රශ්නයක්. එතකොට ආලෝක කිරණයක් කියන්නේ මෙහෙමනේ. ඔයාලා හැමෝම දන්නවා. ක්‍රමයන් ආලෝක කිරණය. අවම උපගමන අවස්ථාව නම් අපි නිරූපණය කරන්නේ n1 මාධ්‍ය right. දන්න ආලෝක කිරණය යන්නේ කොහොමද කියලා. ආලෝක කිරණය ප්‍රශ්නය තුල සමමිතිකව යන විදිහට අඳින්න ඕන. ඒක අනිවාර්යයි නේද? සමමිතිකව යන විදිහට අඳින්න ඕන. මෙන්න නම් මෙතන අභිලම්බය. ආලෝක කිරණය මෙතන ඉන්නේ මේ විදිහට. මෙතන කෝණය අපි නම් කරනවා I1 කියලා. මෙතන කෝණය නම් කරන්නේ අපි I2 කියලා. මෙයා R1, මෙයා R2. හරි. අපගමන කෝණය අවම අපගමන කෝණය තමයි මාක් කරගමු නේද? අවම අපගමන කෝණය කියන්නේ මෙහාටනේ එතකොටනේ. ආලෝක කිරණය යන්න ගියේ මෙහෙ. ආලෝක කිරණය යන්න ගියේ මෙහෙ. දැන් යන්නේ මෙහෙ. මෙන්න අවම අපගමන කෝණය D. දැන් අපි D කියලා නෙමෙයි ඔක මාක් කරන්නේ කවුරු කියලාද? DM කියලා තමයි අපිට ඔක මාක් කරන්න වෙන්නේ. හරි. දැන් බලමු. එතකොට මෙහෙම නේද? මට මෙහෙම ප්‍රකාශනය ගන්න තිබුණා. අවම උපගමන අවස්ථාවේදී හොඳට බලන්න ඉස්සෙල්ලා අවම අපගමන අවස්ථාවේදී මොකද වෙන්නේ? මෙන්න මේ I1 කෝණය I2 කෝණයට සමානයි. I1 සමානයි I2ට. ඒකම සමානයි I. නිසා මට කියන්න තිබුණා නිසාත් ඊට පස්සේ මම ඒකට තව තර්කයක් දෙනවා මතකද? අපේ මූලික ප්‍රශ්න සමීකරණයක් තිබුණා. තවද අපේ මූලික ප්‍රශ්න සමීකරණය තුන අපගමන කෝණය D නම් D සමානයි කාටද? I1 ධන I2 ඍණ A. නිසාත් මම උදේ තර්ක කරනවා. ඒතර දැන් D වෙනුවට මම සලකන්නේ කවුද? DM. I1 I2 දෙන්නම එක සමානයි, දෙන්නම I කෝණ බැගින්. I ධන I ඍණ A. දැන් I ධන I කියන්නේ දෙකයි. එහෙනම් මේ පැත්තට ආව නම් I කෝණය කියලා කියන්නේ DM ධන A බෙදීම දෙකයි. මට මම I කෝණය හොයාගත්තා. මේ I කෝණයක් කියන්නේ කවුද කියන එක. I හෝ I1 කෝණයක්. හරියද? right. එමෙන්ම මට මෙහෙම තර්ක කරන්න තිබුණානේ. A සමානයි R1 ධන R2. නමුත් අවම අපගමන අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? R1 සමානයි R2 ඒකම සමානයි R කියලා කෝණයක් නිසා මට කියන්න තිබුණා සිම්පල් R කියලා කියන්නේ A බෙදීම දෙකක් නේද? R ධන R දෙකයි R නේ. නම් අපි එක ලියලම් පෙන්නමු නේද කෙනෙක්ට? right. ඒක නිසා මට මේ සමීකරණ උත් කරලා දෙන්න A සමානයි R ධන R. එම නිසා R කෝණය සමානයි A බෙදීම දෙකයි. දැන් බලන්න මම I කෝණය සඳහා සහ R කෝණය සඳහා ප්‍රකාශන දෙකක් කරන් තියෙනවා. I කෝණයට සහ R කෝණයට ප්‍රකාශන දෙකක් කරන් තියෙනවා. මෙන්න මේ පළමු ආනත මුහුණතේ සිදුවන වර්තනය මම සලකනවා. පළමු ආනත මුහුණතේ සිදුවන වර්තනය සඳහා අපි දාමු සුපුරුදු පරිදි ස්නෙල් නියමයේ දීමෙන්. ස්නෙල් නියමයේ දුන්නොත් එක කියන්නේ 1 2 සමානයි sin I බෙදීම sin R කියලා. 1 2 කියන්නේ n2 බෙදීම n1 සමානයි කාටද? sin I බෙදීම sin R නේද? එහෙනම් අපිට සම්මත සමීකරණ ගන්න දෙවන එම නිසා දෙවනි මාධ්‍ය වර්තනාංකය කොහොමද අපි n2 කියලා සලකලා තියෙනවා. පළවෙනි මාධ්‍ය වර්තනාංකය n1 කියලා සලකලා තියෙනවා. සමානයි කාටද? ඉරෙන් උඩ sin I නේද? n2 බෙදීම n1 සමානයි ඉරෙන් උඩ sin I. sin I කියලා කියන්නේ dm ධන a බෙදීම දෙක. ටික ලොකු සමීකරණයක්. dm ධන a බෙදීම දෙක. මේ මුළු එක බෙදීම sin R කියලා කියන්නේ බලන්නේ. sin R කියලා කියන්නේ sin a බෙදීම දෙක.
ඔන්න එහෙනම් අපිට ආපු සම්මත සමීකරණය කවුද ආපු සමීකරණය n2 බෙදීම n1 සමානයි sin dm ධන a බෙදීම 2 බෙදීම sin a බෙදීම 2 ගණන් හදන්න වගේම විභවගත රචනා ප්‍රශ්න වලට ගොඩක්ම අවශ්‍ය වෙන සමීකරණයක් සම්මත සමීකරණයක්. ඒ වගේම අපි අර පුරුදු තර්කයට එන්න තිබුණා. මොකද පුරුදු තර්කය? තවද ඕනනම් අපිට කියන්න තිබුණා n1 කියන්නේ වාතය නම්. n1 කියන්නේ වාතය නම් මොකද දන්නවා n1 සමානයි 1ක් වන විට n2 සමානයි n නිසා. කෙලිම සමීකරණය කියන්න තිබුණා වාතය තිබුණා අපි සමීකරණය කෙලිම කෙටි කරගන්න තිබුණා නේද? n2 වෙනුවට 1යි n1 වෙනුවට 1යි n2 වෙනුවට n සමානයි කාටද sin dm ධන a බෙදීම 2 බෙදීම sin a බෙදීම 2 කෙටි කරලා ගන්න තිබුණා තවත් සමීකරණයක් බවට. ඒතර නෝ සම්මත සමීකරණ දෙකක් විදියට ඔයාලට හුරුයි මේක භාවිත කරන්න පුළුවන්. අර කලින් වගේම චුට්ටක් වීඩියෝ එක පස්සට දාගන්න. අද බලන්න කොහොමද අපි ව්‍යුත්පන්න කිරීම සිදු කරේ. ඉස්සෙල්ලා කටුකොලයක ව්‍යුත්පන්න කරලා පුරුදු වෙන්න. ඊට පස්සේ ටියුට් එකේම සමීකරණ දෙක ව්‍යුත්පන්න කරන්න. ඒ වගේම සමීකරණ දෙක මතක තියාගෙන තියෙන්න. හරි අපි බලමුද අපි ඊළඟ කතා කරන්න හදන්නේ මේ ප්‍රිස්ම සඳහා වෙච්ච වැදගත්ම සිද්ධාන්තයක්. ඒ තමයි ප්‍රිස්මයක එක ආනත මුහුණතකින් ඇතුළු වන ආලෝක කිරණය ඊළඟ ආනත මුහුණතෙන් කියන්නේ දෙවන ආනත මුහුණතෙන් යන්තමින් හෝ නිර්ගත වෙන්න නම් කෘප්ත කරන්න ඕන අවශ්‍යතාව මොකක්ද? මේක තමයි බලන්න හදන්නේ. ඊට මම මේ කරලා ගන්නවා ප්‍රිස්ම කෝණය 2c වන ප්‍රිස්මයක්. ප්‍රිස්ම කෝණය 2c වන ප්‍රිස්මයක්. ඒතර විතර ප්‍රිස්ම කෝණය 2c අරගෙන මම ඉස්සලම ආලෝක කිරණයක් යවන්නම්. එතනතර අභිලම්බයනේ. හොඳට තේරුම් ගන්න බලන්න. මේ තියෙන අභිලම්බය. මම පළවෙනි අවස්ථාව සලකන්නම් පතන කෝණය අංශක බිඳුව වෙච්ච අවස්ථාව. පතන කෝණය අංශක බිඳුවයි නම් ආලෝක කිරණය එන්නේ මෙහෙමනේ. මෙහෙම යන ආලෝක කිරණේ ගමන් මාර්ගය කොහොමද කියන ඔයාලා දන්නවා. කිසිදු දිශාව වෙනස් වීමක් නැහැ. දිගටම වෙල මේ මුහුණේ පතනය වෙනවා. මට පුළුවන් මෙතනින් අභිලම්බයක් අඳින්න. එන්දොත් මේ කෝණය කවුද කියන එක මත තමයි තීරණය වෙන්නේ. ආලෝක කිරණය නිර්ගත වෙනවද, පෘෂ්ඨය ඔස්සේ යනවද, පූර්ණාභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවද? අන්තර මේ පළමු ආනත මුහුණතෙන් ඇතුළු වෙච්ච ආලෝක කිරණය දෙවන ආනත මුහුණතෙන් නිර්ගත වෙනවද නැද්ද කියලායි අපි මේ බලන්න හදන්නේ. ඒ වලට පේනවා මෙතන ත්‍රිකෝණයක් පේනවා නේද? එතන මේ කෝණය අංශක 90යි නම් මේ කෝණෙත් අංශක 90යි නේද? මෙයා 2c නම් මෙයා 90 වෙන 2c නේද? මේ කෝණයට එන්නේ අංශක 90 වෙන 2c නේද? ඒ කෝණය අංශක 90 වෙන 2c නම් ඔයගොල්ලෝ දන්නවා මේ කෝණ දෙකේම එකතු අංශක 90ක් නිසා මේ කෝණයට එන්න ඕන 2c නේද? ඒ කියන්නේ මේ ආලෝක කිරණය යන්නේ දැන් ගහන මාධ්‍යක ඉඳලා විරල මාධ්‍යකට. ගහන මාධ්‍යක ඉඳලා විරල මාධ්‍යකට යනකොට බලන්න පතන කෝණය අගේ අවදි කෝණයට වඩා වැඩි නේද? අවදි කෝණයට වඩා වැඩි නම් ආලෝක කිරණය මේ මුහුණේදී මොකද වෙන්නේ? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන එක නේද වෙන්නේ? ආලෝක කිරණය නිර්ගත වෙන්නේ. තේරුම් ගත්තද? ඔයගොල්ලෝ මතකද අපි රචනා ප්‍රශ්න වලදී මේ තර්කය භාවිත කරනවා. පතන කෝණය අඩු මගේදීත් නිර්ගත වෙන්නේ නැත්නම්, පතන කෝණය වැඩි මගේදීත් නිර්ගත වෙන්නේ නැත්නම්, ඒ අතර තියෙන කිසිදු කෝණයකදී ආලෝක කිරණය නිර්ගත වෙන්නේ නැහැ. ඒ තර්කයම අපි මෙතෙන්ට අරගන්නෙත් මෙන්න අපි මේ ප්‍රශ්නෙම සලකමු. ඒ කියන්නේ ප්‍රශ්න කෝණය 2c වන මේ ප්‍රශ්නෙම සලකමු. දැන් මම අරගන්නම් පතන කෝණයට ගන්න පුළුවන් වැඩිම අවස්ථාව. ඔකට ගන්නවා පතන කෝණයට ගන්න පුළුවන් වැඩිම අවස්ථාව අයිකියාගේ අංශක 90 අවස්ථාව. අයිකියාගේ අංශක 90 කියලා කියන්නේ මේ අවස්ථාව නේද? පෘෂ්ඨයේ දිගේ ආලෝක කිරණය આવත් පතන කෝණය අංශක 90යි නේද? තොර ආලෝක කිරණය යන්නේ මෙහෙම නේද? මොනවද යන්න ඕන?
තොර මෙතන තියෙන කෝණය කවුද? මේ තියෙන කෝණය කවුද? ඔයාලා දන්නවා කෝණය කවුද කියලා. හේතුව හිතන්න මේ තියෙන්නේ ගහන මාධ්‍ය, මේ තියෙන්නේ විරල මාධ්‍ය කියලා. ආලෝක කිරණය ගහන මාධ්‍යය ඉඳලා විරල මාධ්‍යයට යන්න ඇවිල්ලා අවදි කෝණයෙන් පතනය වුණා නම් යන්නේ පෘෂ්ඨය දිගේ නේද? මේ යන ආලෝක කිරණයට තල දර්පණ තීරුවක් තිබ්බනම් එහෙම වුණා නම් ආලෝක කිරණය පෘෂ්ඨය දිගේ ඇවිල්ලා මේ විදිහට යනවා නේද? එතකොට මෙන්න මේ කෝණය අවදි කෝණය නේද? නම් මේ තියෙනෙත් ඒක නේද? මේ ආපස්සට යන ආලෝක කිරණය හා සමානයි පෘෂ්ඨය දිගේ ගිහිල්ලා මාධ්‍ය තුලට ගියා නම් මෙතන තියෙන කෝණය අවදි කෝණය වෙච්ච C කෝණය වෙන්න ඕන නේද? එහෙනම් මෙතනින් අපි ලම්බයක් ඇඳගත්තොත් මෙන්න මේ කෝණය R2 නම් කවුද R2 කියන්නේ? R2 මත නේද තීරණය වෙන්නේ ආලෝක කිරණය මේ මූලතින් එළියට එනවද පෘෂ්ඨය දිගේ යනවද පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවද කියන එක. තේරුණාද මම කියන දේ? හොඳට හිතන්න. ඒක මතනේ දැයි මේ ආලෝක කිරණය යන්නේ ගහන මාධ්‍යයකද විරල මාධ්‍යයකද? ඉතින් ගහන මාධ්‍යයකද විරල මාධ්‍යයකට යද්දී හැමතිස්සෙම බලන්න ඕන පතන කෝණයගේ අවදි කෝණයට වඩා වැඩිද අඩුයිද සමයිද? අඩු වුණොත් විතරයි නිර්ගත වෙන්නේ. සම වුණොත් වෙන්නේ පෘෂ්ඨය ඔස්සේ යන එක, වැඩි වුණොත් වෙන්නේ අන්න පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් වෙන එක. මේ කෝණය කවුද? ඒක හොයන්න තිබුණානේ. අපි දන්නවනේ ප්‍රශ්න මූලික සමීකරණයක් තිබුණේ A සමානයි R1 ධන R2 කියලා. එහෙනම් ඒ ප්‍රශ්න කෝණයගේ 2c ට සමානයි. R1 කෝණයගේ c ට සමානයි. R2 කෝණය වල. අන්න ලස්සනයි. R2 දෙනවා c. මෙයා පැත්තට ගියොත් c. ඒ R2 කෝණයගේ කාට සමානයිද? අවදි කෝණය වෙච්ච c ට සමානයි නම් ආලෝක කිරණය මෙන්න යාන්තමින් එළියට පැන ගන්නවා. ඕක නේද අපේ අවශ්‍යතාව. පළමු ආනත මුහුණෙන් ඇතුළු වන ආලෝක කිරණය දෙවන ආනත මුහුණෙන් යාන්තමින් හෝ නිර්ගත වෙන්න නම් මොකද්ද තෘප්ත වෙන්න ඕන අවශ්‍යතාව? ප්‍රිස්ම කෝණයේ අගය 2c ට සමාන වෙන්න ඕන. ප්‍රිස්ම කෝණයේ අගය A ගේ අගය 2c ට සමාන වෙන්න ඕන යාන්තමින් හෝ එළියට එන්න. නිකවල හිතන්න ප්‍රිස්ම කෝණයේ අගය 2c ට වඩා වැඩි වෙච්ච අවස්ථාවක්. ප්‍රිස්ම කෝණයගේ 3c වුණා කියලා හිතන්න. ප්‍රිස්ම කෝණයගේ 3c වුණා නම් මෙතන කෝණයගේ කොච්චරක් කරනවද? 3c. ප්‍රිස්ම කෝණයගේ 3c වුණා නම් මෙතෙන්ට ආදේශනේ 3c නේ. එහෙනම් මෙතන 2c කීයටවත් එළියට එන්නේ? එහෙනම් එහෙනම් ආලෝක කිරණ යන්ත්‍රයෙන් හොය එළියට එන්න නම් ප්‍රිස්ම කෝණයගේ 2c ට සම වෙන්න ඕනේ. හැබැයි 2c ට වඩා අඩු නොත් හරිනේ. නිකවල දැන් මෙතන කෝණයගේ c වුණා කියලා. ඒ කියන්නේ 2c ට වඩා අඩු වුණා කියලා. 2c ට වඩා අඩු වුණා කියලා. 2c ට වඩා අඩු වුණා නම් ප්‍රිස්ම කෝණය 2c ට වඩා අඩු වුණා මෙතන c කෝණය නම් තියෙන්නේ. මෙතෙන් එන්නේ c. ඒ වුණා නම් ආලෝක කිරණ පෘෂ්ඨය දිගේ එළියට යනවා. මම අරගෙන මෙතන තිබුණ c කෝණය වුණා නම් මේ බලන්න c ඍණ c බිඳුවයි. එහෙනම් මෙතන කෝණය බිඳුවයි කියන්නේ කෙලින්ම ආලෝක කිරණ එළියටම නිර්ගත වෙනවා. මේ අපු පාරෙන් කෙලින්ම අභිලම්බය දිගේ එළියට යාවි ආලෝක කිරණය. තේරුණාද? එහෙනම් යාන්ත්‍රයෙන් නිර්ගත වෙන්න නම් ප්‍රිස්ම කෝණයගේ 2c ට සමාන වෙන්න ඕන. 2c ට සමාන වුණොත් මේ අවස්ථාව යාන්ත්‍රයෙන් නිර්ගත වෙන්න නම් මොකද්ද වෙන්නේ? මෙතන යාන්ත්‍රයෙන් හෝ නිර්ගත වෙන්න නම්. යාන්ත්‍රයෙන් හෝ නිර්ගත වෙන්න. යාන්ත්‍රයෙන් නිර්ගත වෙන්න කිව්වොත් යාන්ත්‍රයෙන් නිර්ගත වෙන්න. ඕක තමයි තෘප්ත වෙන්න අවශ්‍යතාව. හැබැයි ප්‍රිස්ම කෝණයගේ ඒගයගේ 2c ට වඩා වැඩි වුණොත් නේ මේ අවස්ථාව දෙකන 3c කියලා හිතන්නකෝ. 2c ට වඩා වැඩි වුණොත් ඔයගොල්ලෝ දන්නවා නිර්ගත වෙන්නේ නැහැ කිසිම ආලෝක කිරණයක්. නිර්ගත නොවේ. කිසිම ආලෝක කිරණයක් නිර්ගත වෙන්නේ නැහැ. හැබැයි ප්‍රිස්ම කෝණයේ අගය 2c ට වඩා අඩු වුණොත් ආලෝක කිරණය නිර්ගත වෙනවා. ඕක නැති තරකේ. ඊකොට බලන්න ඔය කියපු අවස්ථා ටික ප්‍රිස්ම කෝණ වලට දාගෙන මේ අවස්ථා දෙක වෙන වෙනම බලන්න. මම කියන සටහන නැද්ද පළවෙනි අවස්ථාවට ප්‍රිස්ම කෝණය 2c වෙනකොට පතන කෝණයේ අංශක බිඳුවේදී අංශක 90 දී මොනවා වගේද? ඔයාලා නිකමන දර බලන්න ප්‍රිස්ම කෝණයගේ 3c කරගෙන මේ අවස්ථාව දෙකේ කිරණ සටහන ආලෝක කිරණ කොහොමද අඳින්න වෙන්නේ කියලා. ඔයාලා දර බලන්න ප්‍රිස්ම කෝණය c කියන අරගෙන අවස්ථාව දෙකේ කිරණ සටහන කොහොමද අඳින්න වෙන්නේ කියලා. ඒතර ඔයාලට තේරෙවි ප්‍රිස්ම කෝණයගේ 2c ට වඩා වැඩි වුණොත් ආලෝක කිරණ කොහෙත්ම නිර්ගත වෙන්නේ නැහැ. ප්‍රිස්ම කෝණයගේ 2c ට සමාන වුණොත් යාන්ත්‍රයෙන් නිර්ගත වෙන උපරිම අවස්ථාවේදී. යාන්ත්‍රයෙන් නිර්ගත වෙන උපරිම අවස්ථාවේදී. උපරිම අවස්ථාවේදී විතරයි වෙනත් කිසිදු ආලෝක කිරණයක් නිර්ගත වෙන්නේ නැහැ. හැබැයි ප්‍රිස්ම කෝණයගේ 2c ට වඩා අඩු වුණොත් ලේසියෙන්ම නිර්ගත වෙයි. එහෙනම් ආලෝක කිරණය නිර්ගත වෙන්න නම් මේ අවශ්‍යතාවය හෝ මේ අවශ්‍යතාවය කියන දෙක තෘප්ත වෙන්න ඕන.
එහෙනම් දැන් ඕකට තර්ක කරන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක එක ආනත මුහුණතකින් ඇතුල් වන ආලෝක කිරණයක් අනෙක් ආනත මුහුණතෙන් යන්තමින් හෝ නිර්ගත වෙන්න නම් මොකක්ද වෙන්න ඕන? ප්‍රිස්ම කෝණයගේ එක්ක 2c ට සමාන වෙන්න ඕන. හෝ එහෙම නැත්නම් ප්‍රිස්ම කෝණයේ අගය 2c ට වඩා අඩු වෙන්න ඕන. ඒක දෙකම එකම දාලා මෙහෙම ලියන්න. ඒ කියන්නේ ප්‍රිස්ම කෝණයේ අගය 2c ට සම හෝ කුඩා වෙන්න ඕන. කොහොමද කියන්න පුළුවන් වෙන්නේ අවශ්‍යතාව. එහෙනම් අපිට පුළුවන් නේද මෙයා දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදුවොත් මෙයා දෙකෙන් බෙදෙනවා. ඒතර කියන්නේ A බෙදීම දෙක සම හෝ කුඩා වෙන්න ඕන c ට. මං හරි නේද? මම ඒක ඊටු ටික මෙතනින් ලියන්න. මට ඔක ඉරෙන් හෙට එන්න පුළුවන් සම්බන්ධතාව. ඒ කියන්නේ ඔයාලා මම මෙහෙම කිව්වොත් ඔයාලට තේරෙනවා. 4 විශාලයි 3ට වඩා. මම මේ පරස්පරය සැලකුවොත් පරස්පරය කියන්නේ 1යට 4යි 1යට 3යි ගත්තොත් ලකුණ මාරු වෙන්න ඕනේ 4න් 1ට වඩා 3න් 1 විශාලයි නම් මෙතනත් ඒ වගේ. මම ඉරෙන් යන්න යනවා. 1යට A බෙදීම 2 ගත්තොත් සහ 1යට C ගත්තොත් ලකුණ මාරු වෙන්න ඕනේ. ලකුණ මේ පැත්තට එන්න ඕනේ. මම එහෙම ගත්තේ ඉඳලාද 1යට C අතරයි. දෙන්නකම sin අනුපාතයට සලකලා මට ලියන්න තිබුණනේ මේක ඕන. දෙන්නකම sin අනුපාතයට ලියලා මෙහෙම ලියන්න තිබුණාද? 1යට sin A බෙදීම 2 කුඩා හෝ සමයි 1යට sin C. ඇයි එහෙම ගත්තේ? ඕන මතකයි n සමානයි 1යට sin C. එහෙනම් sin C වෙනුවට දාන්න තිබුණා n. ඒක නිසා ලියන්න තිබුණා වර්තනාංකය n නම් n කියන කෙනා කුඩා හෝ සම වෙන්න ඕන කාටද? 1යට sin C ට. 1යට A බෙදීම 2ට. මෙන්න නම් ආලෝක කිරණයක් යන්තමින් හෝ නිර්ගත වෙන්න නම් ආලෝක කිරණයක් යන්තමින් හෝ නිර්ගත වෙන්න නම් තෘප්ත වෙන්න ඕන අවශ්‍යතාව ඕක නේද? 1යට sin C කියන්නේ එහෙනම් n කුඩා හෝ සම වෙන්න ඕන 1යට sin A බෙදීම 2ට. ඒක නිසා ගන්න පුළුවන් වැඩිම වර්තනාංකයෙන් max නම් n max සමාන වෙන්න ඕන කාටද? 1යට sin A බෙදීම 2ට. ඔක නේද වෙන්න ඕන. right. අපි මෙහෙම කරමු. ඔකට තේරුම් නැතත් මෙන්න මේ අවසාන කරුණ පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න. එහෙනම් මතක තියාගෙන ඉන්න පුළුවන් නම් වැඩියම හොඳයි. මාතෘකාවට නම් ප්‍රශ්නයක එක් අර්ධ මුහුණතක් තුලින් ඇතුළු වන ආලෝක කිරණයක් අනෙක් ආනත මුහුණතින් යාන්තමින් හෝ නිර්ගත වීම සඳහා අවශ්‍යතාව ලබා ගැනීම. එතන තියෙන පළවෙනි ප්‍රශ්නෙට මේ කිරණ සටහන දාගන්න. හරිද? ප්‍රිස්ම කෝණය 2c වන ප්‍රිස්මයක් සලකමු. වරන් ඇතුලේ c යනු අවදි කෝණයයි. මෙවැනි ප්‍රිස්මයක පළමු මුහුණත මත මුහුණතට ලම්බකව පතනය වන කිරණයක්. හරිද? පළමු ආනත මුහුණත මත මුහුණතට ලම්බකව පතනය වන ආලෝක කිරණයක් දෙවන මුහුණත මත පතනය වන්නේ 2c කෝණයකින් නිසා එම මුහුණතේදී කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වේ. එම මුහුණතේදී කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වේ. එහා පැත්තේ මේ කිරණ සටහන දාගන්න ඊළඟට. දෙවෙනි කිරණ සටහන දාගන්න ප්‍රශ්නෙට. නමුත් මෙවැනි ප්‍රශ්නයක පළමු මුහුණත ඔස්සේ පතනය වන කිරණයක් සඳහා පළමු මුහුණතේදී වර්තන කෝණය c ට සමාන බැවින් අපි ඔප්පු කරා c ට සමාන බැවින් දෙවන මුහුණත මත පතනය වන්නේද c ට සමාන කෝණයකිනි. මේ නිසා
එම කිරණය දෙවන මුහුණත ඔස්සේ නිර්ගත වේ. හරි. දෙවන මුහුණත ඔස්සේ නිර්ගත වේ. නමුත් මෙම ප්‍රශ්නයේ පළමු මුහුණත මත පතනය වන වෙනත් කිසිදු කිරණයක් දෙවන මුහුණතින් නිර්ගත නොවේ. නිර්ගත වෙන එකම කෙනා මෙයා විතරයි. මේ අනුව ප්‍රශ්න කෝණය 2cට වඩා වැඩි වුවහොත් පළමු මුහුණත ඔස්සේ පතනය වන කිරණය පවා දෙවන මුහුණතෙන් නිර්ගත නොවේ. අපි ඔප්පු කරන්නේ මේ කෝණ 3c වුණොත් කිසිම කිරණයක් එන්නේ නැහැ. මෙතනත් වෙන්නේ පූර්ණාභ්‍යන්තර පරාවර්තනයක්. ප්‍රිස්මයක එක් ආනත මුහුණතකින් ඇතුළු වන කිරණයක් අනෙක් ආනත මුහුණතින් යාන්තමින් හෝ නිර්ගත වීමට නම් ප්‍රිස්ම කෝණය මොකක් වෙන්න ඕනද? 2c ප්‍රිස්ම කෝණය 2cට සමාන හෝ 2cට වඩා අඩු විය යුතුය. ප්‍රිස්ම කෝණය a සමානයි 2c හෝ a 2cට වඩා කුඩා විය යුතුය. පළවෙනි ස්තම්භයට. දෙවෙනි ස්තම්භයට ගේන්න මේක නේද? දෙන්නම එකම දාලා සමාන a කුඩා හෝ සමයි 2c. සෙකෙන් c යුක්ත කරන දෙපැත්තම දෙකෙන් බෙදලා a බෙදීම 2 කුඩා හෝ සමයි c. ඊට පස්සේ ඒකේ පරස්පරය ගන්න. පරස්පරය ගන්නකොට ලකුණ අමාරු වෙන්න ඕන. දැන් දෙපැත්තම sin සලගන්න. එතකොට තමයි එකයට sin c වෙනකොට n කියලා ලියන්න. එහෙනම් n කුඩා හෝ සමයි එකයට sin a බෙදීම 2යි. ඒක තමයි තෘප්ත වෙන්න අවශ්‍යතාව. එක් ආනත මුහුණතකින් ඇතුළු වන ආලෝක කිරණය අනෙක් ආනත මුහුණතෙන් යාන්ත්‍රණයෙන් හෝ නිර්ගත වෙන තෘප්ත වෙන්න අවශ්‍යතාව තමයි n ගයගේ කියන වර්තනාංකය එක්කෝ සමාන වෙන්න ඕන නැත්නම් කුඩා වෙන්න ඕන එකයට sin a බෙදීම 2ට. හරිද? මොනවා මේ ටිකත් පැත්තකින් ලියලා තියාගන්න. ඒකට තමයි මතක් වෙයි මේ තර්කය ගත්තේ කොහොමද කියලා. හොඳම දේ අර මම කිව්වා වගේ පතන කෝණයගේ අංශක බිඳුව අවස්ථාවේ පතන කෝණයගේ අංශක 90 අවස්ථාවේ ඔයාලා කිරණ සටහනක් වෙනම කටුකොලයක ඇඳලා බලන්න ප්‍රිස්ම කෝණයගේ 3c අරගෙන. ତොර පෙනෙවි කාලෝක කිරණයක්වත් නිර්ගත වෙන්නේ නැහැ කියලා. සාපව වදින්න පතන කෝණයගේ අංශක බිඳුව අවස්ථාවේදී අංශක 90 අවස්ථාවේදී මෙතන ප්‍රිස්ම කෝණයගේ c බැගින් අර c සහ c කියලා අරගෙන. බලන්න එතකොට මේකෙදි නිර්ගත වෙනවා පෙනෙවිලි මේකෙත් නිර්ගත වෙනවා පෙනෙයි. ඒතකොට මෙන්න මේ තර්ක තුන සාර්ථකයි කියලා වට පෙනෙනවා. ඒතකොට තේරෙවි යන්තමින් හෝ නිර්ගත වෙන්න නම් යන්තමින් නිර්ගත වෙන්න නම් මේක නිර්ගත වෙන්න නම් මේක. එහෙනම් යාන්තමින් හෝ නිර්ගත වෙන්න නම් මේ දෙකම එකතු වෙන්න ඕන. පොඩක් බලන්න තර්ක කරන තමන්ගේ තර්ක කිරීමේ හැකියාව තමයි මේකට තියෙන වෙන මුකුත්ම නෙවෙයි. මේ තර්ක කිරීමේ හැකියාවක් නැති ළමෙක් මේක මතක තියාගෙන ඉන්න. ඒ කියන්නේ ප්‍රිස්මයක ඒකානත මුහුණතකින් ඇතුළු වන ආලෝක කිරණය අනෙක් ආනත මුහුණතෙන් යන්තමින් හෝ නිර්ගත වෙන්න නම් තෘප්ත වෙන අවශ්‍යතාව ප්‍රිස්මයේ වර්තනාංකය එකයට sin a බෙදීම 2ට වඩා කුඩා හෝ සම වෙන්න ඕන. කුඩා හෝ සම වෙන්න ඕන. එහෙනම් ගන්න පුළුවන් වැඩිම වර්තනාංකය සමාන වෙන එකනේ. right. මේ නිසා ප්‍රිස්මයක එක් ආනත මුහුණතක් තුළින් ඇතුළු වන ආලෝක කිරණයක් අනෙක් ආනත මුහුණතින් යාන්තමින් හෝ නිර්ගත වීමට නම් වර්තනාංකය n කුඩා හෝ සමයි එකයට sin a බෙදීම 2 විය යුතුය. highlight කරලා තියන්න. එහෙනම් වර්තනාංකයට ගත හැකි උපරිමාගය n max සමානයි එකයට sin a බෙදීම 2 විය යුතුය. යාන්තමින් හෝ නිර්ගත වෙන්න නම් මේක. යාන්තමින් හෝ නිර්ගත වෙන්න නම් මේක ගන්න පුළුවන් උපරිම වර්තනාංකය මේක. හරිද? මතකයි නේද? තමන්ට තවත් තර්ක කරගන්න ඕන නම් කටුකොල අරන් කරන්න ඕන දේ මම කිව්වා නේ. ඒතකොට කිරණ සටහන් දෙක බැගින් ප්‍රිස්ම දෙක බැගින් කිරණ සටහන් තුනක් අඳින්න ප්‍රිස්ම කෝණය c බැගින් අරගෙන සහ 2c බැගින් 3c බැගින් අරන්. ඒතකොට තමන්ට ඔප්පු වෙවි මේ කතාව ඇත්ත කියලා. අපි බලමු ප්‍රිස්ම වල ඊළඟ સિદ્ધාන්තය. හරි බලමු අපි දැන් බලන්න හදන්නේ ප්‍රිස්ම වල විශේෂ ප්‍රිස්ම වර්ගයක් නේද? ඒ තමයි පූර්ණ පරාවර්තක ප්‍රිස්ම කියන්නේ මොනවද? පූර්ණ පරාවර්තක ප්‍රිස්මයක් කියලා අපි හඳුන්වන්නේ ප්‍රිස්ම කෝණය අංශක 90ක් වෙච්ච ප්‍රිස්මයක්. දැන් කෝණය අංශක 90ක් වෙච්ච සමදිපාද ප්‍රිස්මයක්. ඒ සමදිපාදය කියනකොට කොට දාන මේ කෝණය අංශක 45යි මේ කෝණය අංශක 45යි. කෝණය අංශක 90ක් වෙච්ච සමදිපාද ප්‍රිස්මයක්. මේක තමයි පූර්ණ පරාවර්තක ප්‍රිස්මයක්. අපිට පුළුවන් මේ ප්‍රශ්න පාවිච්චි කරලා ආලෝක කිරණ අංශක 90කින් අපගමනය කරන්න. අංශක 180කින් අපගමනය කරන්න. ඒ වගේම
අපගමනයකින් තොරව අපවර්තනයකට ලක් කරන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ දේවල් කරන්න කියලා. ඔයාලා දැකලා තියෙන බහුවර්ණ ප්‍රශ්න වල එහෙම මේවා තියෙනවා. ඒ නිසා හොඳට තමන්ට හැකියාව තියාගන්න. මේ බලන්න. මේක මෙන්න ප්‍රශ්නයක් තියෙනවා. මේ පූර්ණ පරාවර්තක ප්‍රශ්නයක් නම් ඔයාලා මෙතන අංශක 90යි, මෙතන අංශක 45යි, මෙතන අංශක 45යි. ඒක සම ද්විපාදයි. වන්දිද්දි සම ද්විපාද වන්දින්න. දැන් මේ ප්‍රශ්නයක් පුළුවන් අපිට ආලෝක කරන අංශක 90කින් අපගමනය කරන්න. මෙන්න මේ මූණතර ලම්බකෝණ ආලෝක කියන පතනය කරන්න. මම මූණතර නම් කරනම් AB කියනවා. සමාන පැත්ත නම් කරනම් ABC right. මේ පැත්තට ගමුනේ ABC right. ABC. තොරබන් මේ එන ආලෝක කිරණය මේකට ලම්බක වෙන නිසා දිශාව වෙනස් කරගන්න නැහැ. එළිම වෙලා මෙතන පතනය වෙනවා. බලන්න මේ කොනේ කියන කියලා මෙහා අංශක 45යි, මෙහා 90යි නම් මෙහා 45යි. එහෙනම් මෙතන අංශක 45යි නේද? ඔයාලට මතක ඇති මේ අතුරු මුහුණත කවුද? වීදුරු වාත. මතකද මම මතක තියාගන්න කිව්වා වීදුරු වාත අතුරු මුහුණත සඳහා අවදි කෝණය කීයද? 45 අඩු වගේක් නේ. ආයෙත් ආලෝක කිරණය මෙතනදී මොකද්ද වෙන්න ඕන? පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් වෙන්න ඕන. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ පතන කෝණය පරාවර්තන කෝණයට සමානයි. එහෙනම් පතන කෝණය අංශක 45 නම් පරාවර්තන කෝණය අංශක 45ක් වුණොත් මේ කිරණයට ලම්බකයි නේද? ත්‍රෝමනේ දෙන්නවා. ඒතර මෙතනින් මේ මොනතර ලම්බකව පතන නිසා ආලෝක කිරණය ඔය කිරණයද නිර්ගත වෙනවා. ඒ ඔය දිනම අපු තවත් ආලෝක කිරණයක් දෙකට ආවත් ඒත් ඔක නේද වෙන්න ඕන. එයාටත් වෙන ටිකම නේද බලන්න. එතකොට හොඳට පේනවාද ආලෝක කිරණ අංශක 90කින් අපගමනය වෙලා කියලා. ආලෝක කිරණ යන්න ගියේ මෙහි දැන් යන්නේ මෙහි අපගමන කෝණය අංශක 90යි. අපිට ඕන පුළුවන් මේ පූර්ණ පරාවර්තක ප්‍රශ්නයක් කරගෙන ආලෝක කිරණ අංශක 180කින් අපගමනය කරන්න. අංශක 180කින් අපගමනයට ලක් කරන්න පුළුවන්. මෙහෙම බලන්න. ඔය ABC ප්‍රශ්නයනේ. ABC කියලා මම මෙහෙම ගත්තනේ. හරි. ඒතර BC කාරණය. මේ අංශක 45යි. මෙයාත් අංශක 45. හේතුව සමදිපාද නිසා. ප්‍රශ්නය. අපිට පුළුවන් මෙන්න මේ කර්ණ මුහුණත තියෙනව නේද? කර්ණ මුහුණතර ලම්බකව ආලෝක කිරණයක් පතනය කරමුද? ඒතර මේ මුහුණතර ලම්බකව තොගල දානවා එක දිගට මෙන්න මෙහෙම. ඒතර මෙතනින් ගත්තොත් මේ කෝණය අංශක 45, මෙයා 90යි. එහෙනම් මෙයා කීයද? මෙයා කීයද? 45යි. නම් මෙයා 45යි. වීදුරු අතුරු මුහුණත වීදුරු වාත අතුරු මුහුණත සඳහා අවදි කෝණය 45ට වඩා අඩු වගේක් නේ. ඒ කියන්නේ පතන කෝණයගේ අවදි කෝණයට වඩා වැඩි නේ. එහෙනම් මේ ආලෝක කිරණය මේ මුහුණතේදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. එහෙනම් මෙතන කෝණය අංශක 45යි නම් එයා යන්න ඕන තව 45ක් කරලා. ඒතර මේකට මෙයා ලම්බකව නේද යන්නේ. ඒතර මෙතන අංශක 45යි. අපේ මෙතන පතනය වෙන්නේ. ඒතර මේ දෙන්න එයා කරන ත්‍රිකෝණයක් හදුවොත් 90යි, මෙයා 45යි නම් මෙයා 45යි. එහෙනම් මෙතෙන්දි නිර්ගත වෙන්නේ නැහැ නේද? පතන කෝණයගේ අවදි කෝණයට වඩා වැඩි. ඒ සම්බන්ධ වෙන්නේ මෙතන මුහුණතේදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් කරන 45යි නම් 45ක් කරලා යන්න ඕන. අවුනේද යන්න වෙන්නේ. එතන 45යි නේද? ආපු ආලෝක කිරණය ආපු අනාලෝක කිරණය දෙන්න යන්නේ කොහොමද කියන එක වෙනවා. මෙහෙම අමරණ ආලෝක කිරණයක් ඒත් ඔකම නේද වෙන්නේ. කොහොම නේද යන්නේ වෙන්නේ. අංශක 180කින්ම අපගමනයට ලක් වෙලා නේද? හරිද? රයිට්. එහෙනම් අපි මාතෘකාවට යමුද? පූර්ණ පරාවර්තක ප්‍රශ්න. මාතෘකාව පූර්ණ පරාවර්තක ප්‍රශ්න. සමාන්තර ආලෝක දම්බයක් අංශක 90කින් අපගමනය කළ හැකි ආකාරය. මේ කිරණ සටහන දාගමු. බලන්න තු කිරණ සටහන දාගන්න හොයන්නේ. right. අපි එතන හදාගමුද ප්‍රශ්නේ AB මුහුණත මත ලම්බකව පතනය වන සමාන්තර ආලෝක කදම්බයක් BC නෙමෙයි නේද? AC මුහුණත මත පතනය වන්නේ අරත මෙහෙම කරමු. ඔක හදන්න තිබුණා A සහ B මාරු කරගත්තා නේද? උපසටහනේ. මෙතෙන්ට A දාලා මෙතෙන්ට B දැම්මම මෙතන ගැලපෙනවනේ. තොරන්නේ. එතනත් අපි එහෙනම් මේකත් AB මාරු කරගමු. එතකොට කිරණ සටහන
නෝට් එකට ගලපෙනවානේ. බලන්න ප්‍රශ්නේ AB මූණත මත ලම්බකව පතනය වන සමාන්තර ආලෝක කදම්බයක් BC මූණත මත පතනය වන්නේ අංශක 45ක කෝණයකිනි. මේ අවදි කෝණයට වඩා වැඩි නිසා BC හිදී කදම්බය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වී AC මුහුණතට ලම්බකව නිර්ගත වේ. AC මුහුණතට ලම්බකව නිර්ගත වේ. එම නිසා කදම්බේ සිදුවන මුළු අපගමනය අංශක 90ක් වේ. සමාන්තර ආලෝක කදම්බයක් අංශක 180කින් අපගමනය කරන ආකාරය කිරණ සටහන දාගමු. කිරණ සටහන දාගමු. right මෙහෙම යොද. ප්‍රශ්නයේ BC කර්ණ මුහුණතට ලම්බකව පතනය වන ආලෝක කදම්බයක් සඳහා AB මුහුණත මත පතන කෝණය අංශක 45ක් නිසාත් හරිද? එම මුහුණතේදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වී නැවතත් AC මුහුණත මත පරාවර්තනය වූ පසු පතිත වූ පසු AC මුහුණත මත පතිත වූ පසු එම මුහුණතේදීද පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වී BC මුහුණතට ලම්බකව නිර්ගත වේ. එම නිසා කදම්බේ සිදුවන මුළු අපගමනය අංශක 180කි. හරි මම දැන් ඔයාලට පෙන්නන්නම් අපගමනයක් කරන්නේ නැතුව අපවර්තනයට ලක් කරන්නේ කොහොමද කියලා. ඒත් මේ ප්‍රශ්නයයි. අපවර්තනයකට ලක් කරන්නේ කොහොමද? මේවා බහුවර්ණ වලට තමයි මොන වෙන්නේ? ඒතකොට ශුද්ධ ලකුණු එකක්. ඒතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්න කියන්න වෙන්නේ මෙහෙම. මේ විදිහට ප්‍රශ්න කියන්න. ත්‍රාංශක අනුව මෙතන. මේ විදිහට. අපි මෙයා BC කියලා ගත්තනේ. මෙයා ඒ. ඒතර බලන්න AB මුහුණතට මම ආලෝක කිරණයක් එවන්න නිල් පාටින් මේ බලන්න මෙයා. මේ විදිහට ආලෝක කිරණයක්. එන්න අභිලම්බය. එයා දින පුරුදු වෙන මෙයාට සමාන්තරව. ත්‍රයයන් මෙහෙම. මෙතෙන්දී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලක් වෙලා මේ මුහුණතට එනවා. මේ මුහුණතට ලම්බකේ මෙහෙම ඇඳුවත් ආලෝක කිරණ යන්න ඕන මෙහෙම. හරි. ඊට පස්සේ බලන්න මෙයා. මෙහෙම ආලෝක කිරණයක්. මෙයාට සමාන්තරව. කදම්බයක් නැහැ සමහරවිට. රතු පෑනින් ඇඳ වල බලගන්න ඉස්සෙල් වෙන අභිලම්බේ. වර්තනයෙන් පස්සේ මෙයාට සමාන්තරව යන්නේ. පස්සාලක් කරගෙන මෙයාට සමාන්තර වෙනවා මෙතෙන්ද. අභිලම්බෙන් දොත උනේ නිර්ගත කිරණ යනවා. දැන් වතුර පැත්ත මාරු වෙලා නැහැ කැමේ. ආවේ මෙහෙ යන්නේ යන්නෙත් එහෙමයි. අපගමනයක් නැහැ. නමුත් යාවේ උඩින් නිල් පාට කිරණ යටින් රතු පාට කිරණ එළියට යද්දී රතු පාට උඩින් ගිහලා නිල් පාට යටින් යනවා. අපි ඉස්සගෙන අපගමනයකින් තොරව අපවර්තනයකට ලක් වුණා. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවකදී මේ ප්‍රශ්නේ හඳුන්වනවා ඌර්ධව කාරක ප්‍රශ්නයක් කියලා. ඌර්ධව කාරක ප්‍රශ්නයක්. අපි කිරණ සටහන දාගමු. හරිද? right සම්පූර්ණ ප්‍රශ්නේ AB මුහුණත මත BC ට සමාන්තරව පතනය වන ආලෝක කදම්බයක් AB මුහුණතේ වර්තනයෙන් පසුව BC මුහුණතේදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වී
නැවත AC මුහුණතේ වර්තනයෙන් පසුව AC මුහුණතේ වර්තනයෙන් පසුව BCට සමාන්තරව නිර්ගත වේ. BCට සමාන්තරව නිර්ගත වේ. BC මුහුණට සමාන්තරව තමයි නිර්ගත වෙන්නේ. මේ නිසා කදම්බයේ මුළු අපගමනය ශුන්‍ය වන නමුත් කදම්බය පාර්ශ්වික අපගමනයකට ලක් වී ඇත. මෙවන් ප්‍රශ්නයක් ඌර්ධවකාරක ප්‍රශ්නයක් ලෙස හැඳින්වේ. මෙවැනි ප්‍රශ්නයක් ඌර්ධවකාරක ප්‍රශ්නයක් ලෙස හැඳින්වේ. හරිද? බලන්න හදනවා ප්‍රශ්න වල ඊළඟ තියරි කොටස. ඔයාලා දන්නවා ඒ තමයි ප්‍රශ්න එකෙන් සිදුවන අපකිරණයක්. අපකිරණයක් කියලා කියන්නේ අපි ප්‍රශ්නයක් තුළට එවුවොත් සුදු ආලෝකය. ඔයාලා පාඩම අපි ආලෝකයේ පාඩම පටන් ගනිද්දී කිව්වා සුදු ආලෝකය කියලා කියන්නේ සංඝටක වර්ණ හතක මිශ්‍රණයක්. ඔය වර්ණ හතට ප්‍රශ්නයේ තියෙන වර්තනාංක එකිනෙකට වෙනස්. ඒක නිසා ඒගොල්ලෝ ප්‍රශ්නය තුළ ගමන් කරන්නේ පාට හත ගමන් කරන්නේ එකිනෙකට වෙනස් වේගවලින්. ඒක නිසා ප්‍රශ්නය ඇතුළතදී ඔය ආලෝක කිරණය සුදු ආලෝක කිරණය හැරෙනවා සංඝටක වර්ණ හතට. අපි මේක හඳුන්වනවා ප්‍රශ්නයක සිදුවන අපකිරණය කියලා. ඉතින් මේ ප්‍රශ්නය මතට අපි යන සුදු ආලෝක කදම්බය. මේනේ සුදු ආලෝක කදම්බයක් කියලා. සුදු ආලෝකයේ විදිහට අපි දකින්නේ පාට හතක් එකතු වෙලා තියෙනවා. එතකොට මේ මුහුණතේදී වෙන්නේ ප්‍රශ්න ඇතුළට ගමන් ප්‍රශ්න හතර තියෙන මාධ්‍ය වර්තනාංකය අර සංඝටක වර්ණ වලට එකිනෙකට වෙනස් වෙනවා. සංඝටක වර්ණ හතර තියෙන්නේ වර්තනාංක හතක්. වර්ණයෙන් වර්ණයට එකම මාධ්‍ය වුණත් වර්තනාංක වෙනස් වෙනවා. ඒක නිසා ඒගොල්ලෝ ප්‍රශ්න තුළ ගමන් ගන්න වේගයන් එකිනෙකට වෙනස් නිසා එක ආලෝක කිරණයක් මෙහෙම ගමන් ගන්නකොට අනිත් ආලෝක කිරණය මෙහෙම ගමන් කරනවා නේද? මම අදාළ පාට දෙකම පාවිච්චි කරලා දින්නම් ඔයාලට තේරුම් ගන්න ලේසියි. ත්‍රවගේ සංඝටක වර්ණ හතකට වෙන් වෙන්න පාට හතකට. එහෙනම් මෙයා තැඹිලි පාට වෙන්න ඕන. කහ පාට. වනගාව පාට තියෙනවා පාට කීපයක් පාවිච්චි කරලා. කොළ පාට. නිල් පාට මම ඇඳලා තියෙනවා. ඊට පස්සේ ඉන්ඩිගෝ. මේ විදිහට මෙයා සංඝටක වර්ණ වලට වෙන් වෙනවා. මේ තියෙන නිල් පාට. මේක තමයි අපි හඳුන්වන්නේ ප්‍රශ්නයක සිදුවන අපකිරණය කියලා. මෙයා රතු. සංඝටක වර්ණ රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දාම්. දාම් පාට දීලා මට ඊට වගේ වගේ නේ බැලන්ස් කරලා දෙනවා. මේ මුහුණතේ තමයි ඔක්කොම තියෙනවා නේද? ඒකේ වල තේරුම් ගන්න උඩින්ම යන රතු පාට බව. වැඩිම අපගමනය වෙන්නේ කවුද? මේ පැත්ත හැරනවා කියන අපගමනය ප්‍රමාණය වැඩි නේද? අඩුවෙන් අපගමනය වෙන්නේ රතු, වැඩිම අපගමනය වෙන්නේ නිල්, ඉන්දිගෝ, දම්ලා. වැඩිම අපගමනය දම් පාට. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්දිගෝ, දම්. සංඝටක වර්ණ 7. right. මේවා අපි නෝට් එක සම්පූර්ණ කරගමු. ප්‍රශ්නයකින් සිදුවන අපකිරණය. ප්‍රශ්නයක් තුළින් ආලෝක කිරණයක් ගමන් කිරීමට සැලැස්වූ විට ප්‍රශ්නය වර්තනයෙන් පසුව නිර්ගත ප්‍රශ්නයක් තුළින් ආලෝක කිරණයක් ගමන් කිරීමට සැලැස්වූ විට ප්‍රශ්නය වර්තනයෙන් පසුව නිර්ගත කිරණ එකිනෙකට වෙන්ව ගමන් කිරීමේ සංසිද්ධිය අපකිරණය ලෙස හැඳින්වේ. මෙවන් අපකිරණයකට හේතුව වන්නේ විවිධ වර්ණයන් සඳහා ප්‍රිස්ම ද්‍රව්‍යයේ වර්තනාංකය විවිධ වීම හෙවත් ප්‍රිස්මය තුළින් විවිධ වර්ණ විවිධ ප්‍රවේග වලින් ගමන් කිරීමයි. කිරණ සටහන දාගමු.
හරිද? රයිට්. මේ කෙලසල දාගත්තට පස්සේ අපි සලකලා බලනවා මෙන්න මේ වර්ණ 7 විවිධ සංඝටක ටිකක් තියෙනවා. මේවා බහුවර්ණ පේපර් වලට එහෙම අතිශයින්ම අවශ්‍ය වෙනවා. අනේ ටික කොහොමද අපි සලකලා බලන්නේ? ඔයාලට පේනවා මම දීලා තියෙනවා වර්ණ 7. මම දීලා තියෙන පිළිවෙලට නේද? රතු, නැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ. මම පේපර් ක්ලාස් වලදී පෙන්නලා දෙන්නම් කොහොමද මේ අපි දැන් හදන්න යන වගුව ටේබල් එක භාවිතා කරන්න කියලා. ඒකේ පළවෙනි එක දෙනවා රික්තයේදී ප්‍රවේගය. රික්තයේදී ප්‍රවේගය. මේ එක් අයක රික්තයේදී ප්‍රවේගය කාගේද වැඩි කාගේද අඩු එකයි යන්නේ. මාධ්‍යකදී ප්‍රවේගය. මාධ්‍යකදී ප්‍රවේගය. වර්තනාංකය. අවදි කෝණය. තරංගායාමය. සංඛ්‍යාතය. ප්‍රශ්නයක අපගමනය. කාචයක නාභිය දුර. අපි බලමු මේ එක් ඒවා වර්ණ වලින් වර්ණ වලට කොහොමද වෙනස් වෙන්නේ? ඒ කියන්නේ කාගේද අඩු කාගේද වැඩි? දැන් උදාහරණයක් විදිහට අවදි කෝණය, රතු වල අවදි කෝණයද වැඩි, දම් වල අවදි කෝණයද වැඩි? අර ඒ වගේ තමයි මේ බලන්න හදන්නේ. හරි බලමු දැන්. රික්තයේදී ප්‍රවේගය ගත්තොත් කාගේද රික්තයේදී ප්‍රවේගය වැඩිම? එහෙම නෑ නේද? මේ හැම කෙනෙක්ම රික්තය තුල ගමන් කරන එක හා සමාන ප්‍රවේගයකින්. එහෙනම් මේ හැම කෙනෙක්ගේම ප්‍රවේගය එක සමානයි. 3 වෙනි කිරීම 10/8ක් තත්පරයට මීටර. මාධ්‍යකදී ප්‍රවේගය කාගේද මාධ්‍යකදී ප්‍රවේගය සඳහා වැඩිමගේ තියෙන. ඔයාලා රතු පාට තමයි මාධ්‍යකදී ප්‍රවේගය වැඩිම. ඒතර මාධ්‍ය වල ප්‍රවේගය වැඩි වෙන්නේ මේ පැත්තට. මම ඉතලයක් දාලා මේ පැත්තට වැඩි වෙයි කියලා ලියනවා. කියනවාට තේරෙනවද? සංඝටක වර්ණ වලින් අඩුම වේගෙන් ගමන් කරන ඕනම මාධ්‍යයක් තුළ දම් පාට. දම් පාට වලට වේගය වැඩි ඉන්ඩිගෝගේ. ඊට වඩා වේගය වැඩි නිල් පාට. ඊට වඩා වේගය වැඩි කොළ පාට. ඊට වඩා වේගය වැඩි කහ පාට. ඊට වඩා වේගය වැඩි තැඹිලි පාට. වැඩිම වේගය තියෙන රතු පාට. මොනතර හරිද? තේරුම් ගන්න. ඕක ගත්තම ඊළඟ එක හරියම ලේසියෙන් සම්පූර්ණ කරගන්න. වර්තනාංකය කාගේද වැඩිම? රතු පාට සඳහාද වර්තනාංකය වැඩි, දම් පාට සඳහාද වර්තනාංකය වැඩි? ඒක තර්ක කරන්න ඕනද ළමයි මෙන්න මෙයාගේ n සමානයි ඒකට sin c ගෙන්. මම මෙතන ලියන්නම්. n සමානයි වර්තනාංක n සමානයි c බෙදීම v ගෙන් තර්ක කරන්න පුළුවන්. c හැම කෙනාටම අදාළව රික්තයේදී ප්‍රවේගයක සමානයි. එහෙනම් ප්‍රවේගය වැඩිම කෙනාගේ වර්තනාංකය අඩුයි නේද? ප්‍රවේගය වැඩිම කෙනාගේ වර්තනාංකය අඩුයි නේද? එහෙනම් ප්‍රවේගය වැඩි රතු පාටනේ. එහෙනම් රතු පාට සඳහා තමයි අඩුම වර්තනාංකය තියෙන්නේ. දම් පාට සඳහා තමයි වැඩිම වර්තනාංකය තියෙන්නේ. ඕනනම් මම යොදාගත්ත තර්කෙත් එතන තියාගන්න. අවදි කෝණය වැඩිම කාගේද? ඒක හිතන්න තිබුණාට හොඳම සමීකරණය තමයි n සමානයි 1ට sin c. n සමානයි 1ට sin c ගෙන් හිතන්න තිබුණා නේද? වර්තනාංකය අඩුම කෙනාගේ අවදි කෝණය වැඩි. කාගේද වර්තනාංකය? රතු පාටනේ. එහෙනම් අවදි කෝණය වැඩිම රතු පාටේ. එහෙනම් අවදි කෝණය වැඩි වෙන්නේ මේ පැත්තට. තරංගායාමය. ඔයගොල්ලෝ දන්න තරංගායාමය නම් වැඩිම රතු පාටේ. වැඩිම තරංගායාමයක් තියෙන රතු පාටට. ඊට පස්සේ දන්නවා සංඛ්‍යාතයේ තීරෝ පුරවන එක හරිම ලේසි. ඒ මම එහෙම කියන්නේ ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳලම දන්න දෙයක් තමයි සංඛ්‍යාතය සහ තරංගායාම ප්‍රතිලෝමවයි සම්බන්ධ වෙලා ඉන්නේ. එහෙනම් සංඛ්‍යාතය තරංගායාමයේ වැඩිම කෙනාගේ සංඛ්‍යාතය අඩුයි. එහෙනම් සංඛ්‍යාතය වැඩි වෙන්නේ මේ පැත්තට. ප්‍රශ්නයක අපගමනය. ඔයගොල්ලෝ දැක්කා ප්‍රශ්නයක අපගමනය අඩුම අපගමනය. අඩුවෙන්ම හැරිලා ගිය රතු පාට. නැත් මේ පැත්තට වැඩි වෙයි. ඊට පස්සේ කාචයක නාභිය දුර සඳහා වැඩිම ගිය තියෙන රතු පාටට අඩුවෙන්ම හැරෙන්න යන්නේ. ඔක සම්පූර්ණ කරගන්න ඔක භාවිතා කරන විදිහ අපිට බහුවර්ණ පේපර් එකක් තමයි බලන්න වෙන්නේ. ඔක සම්පූර්ණ කරගෙන. හරිද? බලන්න එතනින්
ආලෝකයේ පාඩමේ ප්‍රශ්න සඳහා තියෙන තියරිය අවසන් වෙනවා. උදාහරණ ගානක් තියෙනවා. තමන්ට පුළුවන් විදියට මේ මොහොතේම හදන්න. හදලා ඉවර වෙලා මේ නෝට් වල ෆොටෝ ටිකයි මේ උදාහරණ ගාන තනියම හදපු එකේ ෆොටෝ එක අනිවාර්යෙන් මට එවන්න ඕන. මම ඔයාලට වෙන් කරලා තියෙන නම්බර් එකට. උදාහරණ අංක 11 තියෙනවා. කලබල නැතුව මේ මොහොතේම උදාහරණ අංක 11 හදලා ස්ටුඩන්ට් ID එකත් එක්ක මට එවන්න. නෝට් එකත් මට බලන්න ඕන කොහොමද සම්පූර්ණ වුනේ කියලා. ඒකත් එක්ක ආලෝකයේ පාඩමේ වර්තනයට දාලා තියෙන කොටසක් සම්පූර්ණයෙන් අවසන් වෙනවා. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන ආලෝකයේ පාඩමේ කාච පිළිබඳව කාච සහ අක්ෂි දෝෂ. ඊට පස්සේ අවසාන කොටස විදිහට ප්‍රකාශ උපකරණ. එතනින් ආලෝකයේ පාඩම අවසන් වෙයි. මේ තියරි ටික හොඳට බලා ගන්න. ඊළඟට ගණන් ටික හදමු.